මාදාබර මිතුරු මිතුරිය ඔබ සමට ප්‍රීතිමත් සවත් දවසක් ප්‍රාර්ථනා කරනවා. උන්වහන්සේ අපිට තවත් අවස්ථාවක් උදා කර දී තිබෙනවා. ශුද්ධ ලේවිල ඉගෙන ගන්නට අපි උන්වහන්සේට ස්තුති කරමු, ප්‍රශංසා කරමු. උන්වහන්සේ අපිට දී තිබෙනා වූ මේ ශුද්ධ අවස්ථාව ගැන. ඔබ දන්නවා අපි සතියක් මාසයක් පමණ කාලයක් තිස්සේ නෑ මාසයකට වැඩි දැන් අපි ඉගෙන ගනිමින් සිටිනවා. එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ උන්වහන්සේගේ පැමිණීමට පෙර උන්වහන්සේගේ සෙනගට ඒ වගේම මේ ලෝකයට දෙන්නා වූ සියලු ජාතීන්ට භාෂාවන්ට ගෝත්‍රයන්ට සෙනගට එහෙමයි එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නේ. එතකොට මේ පණිවිඩය තමයි ලෝකයට දෙන්නා වූ උන්වහන්සේ අවසාන පණිවිඩය. මොකද ඒක එල්දරව් පොතේ සඳහන් වන නිසා ඒ පණිවිඩ තුන තුල එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ 6 සිට අපිට හම්බෙන්නා වූ ඒ පණිවිඩ තුන දේවදූතයන් තුන් දෙනෙක්ගෙන් පමන්නා වූ ඒ පණිවිඩ තුන තුල විශේෂයෙන් උන්වහන්සේගේ සුද්ධ වූ සැබෑ නමස්කාරයට කැඳවීම, උන්වහන්සේට බය වීම, ඊළඟට උන්වහන්සේට ගෞරව දීම, ඒ විතරක් නෙමෙයි විනිශ්චයක් කෙරෙන බව, කෙරෙමින් තිබෙන බව, ඒ අහසත් පොළොවත් නැහු තනන් වහන්සේට උන්වහන්සේ බලාපොරොත්තු වන නමස්කාරය, උන්වහන්සේගේ බලාපොරොත්තු වන ඒ නමස්කාර දිනේදී උන්වහන්සේට ඒ නමස්කාරය පුද කිරීම, මේ කාරණා සියල්ල අපි ඉගෙන ගත්ත පසුගිය දේශනවල. අපි ඇවිල්ලා තිබෙනවා විශේෂයෙන් අපි පහුගිය දේශන දෙක ඇතුළත අපි දෙවන දූතයාගේ පණිවිඩය එනම් බබිලෝනියේ වැටීම පිළිබඳව අපි ඉගෙන ගත්තා. බබිලෝනිය කවුද කියලා ඉගෙන ගත්තා. ඊළඟට අපි ඉගෙන ගත්තා ඒ බබිලෝනියේ මුද්‍රික පානේ වෛශ්‍යාකම ගැන අපි ඉගෙන ගත්තා. වෛශ්‍යාකම ගැන ඉගෙන ගත්ත ඔබ දන්නවා අපි ඉගෙන ගත්ත කාරණේ තමයි වෛශ්‍යාකම, ආත්මික වෛශ්‍යාකම, ශාරීරික වෛශ්‍යාකම කියලා කියන්නේ තමාගේ ස්වාමි පුරුෂයා ඉන්නකොට, තමාගේ භාර්යාව ඉන්නකොට තව කෙනෙකු වෙතට යාම ඒක ශාරීරික වෛශ්‍යාකම. සුද්ධ ලේවිලේ ආත්මික වෛශ්‍යාකම හැටියට සඳහන් කරන්නේ දෙවියන් වහන්සේ තමන්ගේ ස්වාමියා හැටියට ඒක අපි ඉගෙන ගත්තා හරිය ලස්සනට පරණ ගිවිසුම තුළින්. පරණ ගිවිසුමෙන් අපි ඉගෙන ගත්තා ඊශ්‍රායල් සනග කොයි ආකාරයෙන්ද මේ ආත්මික වෛශ්‍යාකමට හැරී ගියේ කියන කාරණය. ඒ කාරණේ අපි පැහැදිලි කරගත්තා. උන්වහන්සේගේම මුඛයෙන්, උන්වහන්සේගේම වචනෙන් උන්වහන්සේ කිව්වා උන්වහන්සේ ස්වාමි පුරුෂයා ඊශ්‍රායල් සනග භාර්යාව හැටියට උන්වහන්සේ හඳුන්වලා දුන්නා. ඒකට ඕනතරම් උපමේයන් උන්වහන්සේ ගෙනහැර දැක්වුවා. උන්වහන්සේ විවාහ ගිවිසගත්තා වූ ආකාරය ඊශ්‍රායල් සනග සමග ඒ ගිවිසුම, ඒ ගිවිසුම තුළට ඇතුළු වුණා වූ ආකාරය, ඒ නීතිය නැත්නම් දසාඥා පනත ගිවිසුමේ නීතිය ඔවුන්ට දුන්නා වූ ආකාරය, ඒ ගිවිසුමේ නීතියකට කීකරු වෙන්න පිණිස ඔවුන් ඒකකට එකග වුණා වර විවාහ බස් දීමේදී එකග වෙන්නා වූ ආකාරය, අනිත් පාර්ශවය එකග වෙන්නා වූ ආකාරයට ඊශ්‍රායල් සනග එකග වුණා වූ ආකාරය, ඒ එකඟ වීම තුළ, කීකරුකම තුළ ඒ ගිවිසුමේ වරප්‍රසාදයේ, ගිවිසුමේ ප්‍රතිලාභයේ, ගිවිසුමේ ආශිර්වාද ඒ සනග භුක්ති විඳින්නට යනා වූ ආකාරය මේ සියල්ල අපි ඉගෙන ගත්තා. නමුත් ඔවුන් ඊශ්‍රායල් සනග දෙවියන් වහන්සේව එපා කරලා, තමාගේ ස්වාමියාණන්ව එපා කරලා, තමාගේ ස්වාමි පුරුෂයාව ප්‍රතික්ෂේප කරලා කාමමිච්ඡාචාරයට, ආත්මික කාමමිච්ඡාචාරයට හැරී ගියා පරණ ගිවිසුමේ. මේක වෛශ්‍යාකම හැටියට සුද්ධ ලේවිල්ල පරණ ගිවිසුමේ ඊශ්‍රායල් සරකලාව වෛශ්‍යාකම හැටියට අපි දීර්ඝ ලෙස අපි පසුගිය ඒ පාඩම් දෙකෙන් ඉගෙන ගත්තා. ඒ වගේම අපි ඉගෙන ගත්ත මුද්‍රික පානය පිළිබඳව. අපි ඉගෙන ගත්ත මුද්‍රික පානය පිළිබඳව වැරදි ඉගැන්වීම්, ව්‍යාජ ඉගැන්වීම් වලට ඔවුන් ගියා වූ ආකාරය, රූප නමස්කාරය වෙතට ඔවුන් ඇදී ගියා වූ ආකාරය. එතකොට අපි ඒ පරණ ගිවිසුමේ බොහෝ දේවල් අපි ඉගෙන ගත්ත මේ ව්‍යාජ ඉගැන්වීම් ඊශ්‍රායල් සනග තුළට ආවා වූ ආකාරය පිළිබඳව මේ මුද්‍රික පානය අපි ගිය පාඩමෙන් ඉගෙන ගත්තා. ඔබට මතක ඇති දෙවන දූතයාගේ පණිවිඩය මම ඔබට ප්‍රකාශ කළා. අපිට දේශන 3ක් අවශ්‍යයි කියන කාරණේ. අපි ඇවිල්ලා තියෙනවා තුන්වෙනි දේශනෙට. දෙවන දූතයාගේ පණිවිඩේ අවසාන කොටසට අපි ඇවිල්ලා තිබෙනවා. ඒ තමයි අලුත් ගිවිසුමේ සිටියා වූ ඊශ්‍රායල් සනග අද බොහෝ දෙනෙක් කනගාටුයි ඇත්තටම මේ ශුද්ධ ලේවිල්ලේ මේ සුද්ධ සත්‍යතාවය මෙච්චර පැහැදිලිව ඊශ්‍රායල් සනග පිළිබඳව, ඊශ්‍රායල් සනග කලාව වෛශ්‍යාකම පිළිබඳව, ඊශ්‍රායල් සනග පරණ ගිවිසුමේ විතරක් නෙවෙයි අලුත් ගිවිසුමේ කලාව වෛශ්‍යාකම පිළිබඳව මෙච්චර පැහැදිලි ඉගැන්වීමක් සුද්ධ ලේවිල්ලේ දී තිබෙනකොටත් අද බොහෝ කිතුණුවන් ඊශ්‍රායල් සනගගේ කරේ එල්ලිලා නැත්නම් ඊශ්‍රායල් සනග මත ඔවුන්ගේ ඇදහිල්ල තබලා
ගැලවීම සොයන්නන් බවට පත් වෙලා තිබෙනවා. මේක ඊටාම කනගාටුදායක ඛේදනීය තත්ත්වයක්. උන්වහන්සේ අපි පැහැදිලිව දකිනවා ආබ්‍රහම් තුල කළා වූ සදාකාලික ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේ ආබ්‍රහම්ගේ වංශය කරුණ කොටගෙන බොහෝ ජාතීන් ආශිර්වාද ලබන බව උන්වහන්සේ ආබ්‍රහම්ට කළා වූ සදාකාලික ගිවිසුම ක්‍රිස්තුස් වහන්සේ වංශය බව පවුල් තුමා පැහැදිලිව කතා කරනවා. ඒ වංශය කරුණ කොටගෙන ඔබත් මමත් ආබ්‍රහම් පවුල් සුදෝ පවුල් තුමා පැහැදිලිව කතා කරනවා. ආබ්‍රහම්ගේ ඒ උරුමයට ඔබත් මමත් අයිතිවාසිකම් කියන බවට. ඒ නිසා මේක ඊටමත් කනගාටුදායක ඛේදනීය තත්ත්වයක් අද ක්‍රිස්තියානිය තුළ දකින්න තිබෙනවා. ඒ නිසා උන්වහන්සේ මේ සියලු ආශිර්වාද මේ සියලු සත්‍යතාවයන් අපිට දී තිබෙන බැවින් අඳුරේ අතපත ගාන්නේ නැතුව උන්වහන්සේ මේ දීනා වූ සත්‍යතාවයේ තේරුම් අරගෙන සත්‍යතාවයේ තුළ ජීවත් වෙමින් ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙන්න ඕන. අන්ධයන් හැටියට නෙමෙයි, ආත්මික අන්ධයන් හැටියට නෙමෙයි, ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙන්නයි උන්වහන්සේ මේ සුදු සත්‍යතාවයේ දී තිබෙන්නේ. ඒ නිසා දයාපර සහෝදර සහෝදරිය උන්වහන්සේ අද දවසේදී අපිට පෙන්වන්නට යන අලුත් ගිවිසුමේ ඊශ්‍රායල් සනග කලාව වේ වෛශ්‍යාකම්. මොකද පරණ ගිවිසුම අපි දකිනවා. දැන් අලුත් ගිවිසුමට ආවම ගොඩාක් දෙනෙක් මේ ඊශ්‍රායල් දැන් මේ දවස්වල අපි දන්නවා ඒ ගාසා තීරයේ විශේෂයෙන් පලස්තීන සහ ඒ ඊශ්‍රායල් ගැටුම් ඉතාමත් උග්‍ර තත්ත්වයට පත් වෙලා තිබෙනවා. බොහෝ දෙනෙක් ඒ ගැන කතා කරනවා. මේ පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරනවා. පරණ ගිවිසුමේ ලියා තිබෙනා වූ ශුද්ධ ලියවිල්ලේ ඊශ්‍රායල් සනග පිළිබඳව ලියා තිබෙනා පොරොන්දු බයිබල් පාඩ ගෙනහැර දක්වනවා. මතක තියාගන්නට ඕන උන්වහන්සේගේ ගිවිසුම ඒ සඵලත්වය සාර්ථකත්වය ප්‍රතිලාභ ආශිර්වාද මේ සියල්ල රඳා තිබෙන්නේ සෙනගේ කීකරුකම් මත. ඔවුන් ඒ දේ කළේ නැති බව, ඒ දේ නොකළ බව, ඔවුන් ක්‍රිස්තුස් වහන්සේගේ ලේ ඔවුන් පිටත් ඔවුන්ගේ දරුවන් පිටත් ඔවුන් විසින්ම පමුණුවාගත් බව අපි අලුත් ගිවිසුමේ දකිනවා. ඒ කාරණයක් දවසේදී අපි පැහැදිලි කරගමු. අලුත් ගිවිසුමේ ඊශ්‍රායල් සනග කලාව ඒ වෛශ්‍යාකම පිළිබඳව අද දවසේදී අපි ඉගෙන ගන්නට යනවා. උන්වහන්සේ අපිට සියල්ලට මඟ පෙන්වන්නේ, උන්වහන්සේ මේ සියල්ල එල්තරව් කරන්නේ. ඒ නිසා අපේ ජීවිත අපි උන්වහන්සේට බාර කරමු, උන්වහන්සේගෙන් බලය ඉල්ලමු. උන්වහන්සේ අපිට සියලු සත්‍ය කරා මඟ පෙන්වන්නට උන්වහන්සේ සූදානම්. හසත් පොළොවත් මා පාලනය කරන්නා වූ සබදවසේ ස්වාමී වහන්සේ කාර්යදී පියනනි ඔබ ආශ්‍රය සිදු කරනවා, ප්‍රශංසා කරනවා. මුළු ලෝකයා ක්‍රිස්තියානිය බහුතර ක්‍රිස්තියානිය ආත්මික අන්ධභාවයෙන් ජීවත් වෙන අතර ඔබ වහන්සේ අපිට මේ ශුද්ධ ආලෝකයේ දී තිබෙන බැවින් ඔවුන්ගේ අන්ධකාරය ඔවුන්ට ඒත්තු ගන්නන පිණිසත් ඒ අන්ධකාරයෙන් මිදිලා ආලෝකයේ විතර පැමිණෙන පිණිසත් ඔබ වහන්සේ මේ දී තිබෙනා වූ ශුද්ධ ආලෝකය ගැන ඔබ වහන්සේට ස්තුතියි පියනනි. පියනනි අපේ සිත් වලට කතා කරන අනිනල සිතක් ඇතුව සිත් ඇතුව මේ ශුද්ධ වූ සත්‍යතාවයේ තේරුම් අරගෙන ඔබ වහන්සේ දී තිබෙනා වූ මේ ශුද්ධ වූ සත්‍යතාවයේ දැනගෙනගෙන පියන්නේ ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වෙමින් අන්ධකාරයේ ඉන්නා වූ සීල් දනාව ආලෝකයේ විතර ගෙරණ පිණිස මේ ශුද්ධ වූ පණිවිඩය ආශිර්වාදයක් වෙන්න සලස්වන්න කියලා එළමින් කතා කරනවා මාත් අසන්නා වූ නරඹන්නා වූ සීල් දනාගේ ජීවිත ඔබ වහන්සේගේ බලවත් වූ හස්තයට බාර කරන්න එක කරන්නේ යේසුස් වහන්සේගේ අතිශය උතුම් වූ ප්‍රේමණීය වූ නාම සාමය. ආමෙන්. තාම සහෝදර සහෝදරිය අපි යන් පළවෙනි කොටසට ඒ තමයි ඒ වෛශ්‍යාකම පිළිබඳව දෙවෙනි දියුතයා විසින් දී තිබෙනා වූ අනතුරු රංගවීම එක අපිට හම්බ වෙනවා එල්දරව් 17 වෙනි පරිච්ඡේදය 14 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ මේ අනතුරු රංගවීමම දේවදූතයා දෙන්නා වූ මේ අනතුරු රංගවීමම අපිට හම්බ වෙනවා කොහෙද එල්දරව් 17 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ කතා කරනවා ඒ වෛශ්‍යා ස්ත්‍රිය නැත්නම් ඔබ දන්නවා පැහැදිලිවම එල්දරව් පොතේ ස්ත්‍රියන් දෙන්නෙක් ගැන කතා කරනවා. එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ පවිත්‍ර ස්ත්‍රිය ගැන කතා කරනවා. පිරිසිදු එනම් දෙවියන් වහන්සේගේ ඒ ඉතිරි ස්වභාව ගැන උන්වහන්සේගේ උත්තරීතර උන්වහන්සේගේ අසහාය වස්තුව අලුත් ගිවිසුමේ ගෝලය 12 දෙනාගෙන් පිහිටවල ඉන්පසුව උන්වහන්සේ ගේ ඉතිරි සෙනග පිළිබඳව එල්දරව් 12 වෙනි පරිච්ඡේදයේ කතා කරනවා. සූර්යයා පැලඳගෙන චන්ද්‍රයා පාදයට ඒ වගේම ඒ තාරකා 12 ගැන අපි කතා කරා. මේ සියලු දේවලින් උන්වහන්සේගේ ශුද්ධ ස්වභාව නියෝජනය කරනා වූ ආකාරය අපි ඉගෙන ගත්තා. ඊළඟට ඒ කාරණය ව්‍යාජ ස්වභාවයක් නැත්නම් එල්දරව් 17 වෙනි පරිච්ඡේදයට එනකොට වෛශ්‍යා ස්ත්‍රියක් ඊළඟට ඒ වෛශ්‍යාකම පිළිබඳව අපිට එල්දරව් 17 වෙනි පරිච්ඡේදය හම්බ වෙනවා. මේ වෛශ්‍යාකම පිළිබඳව අපි දැන් ඔබට මම සාරාංශයේ ඔබට ගෙන හර දක්වා මේක ආත්මික
භාෂාවෙන් ලියා තිබෙන්නේ ආත්මික වෛශ්‍යාකම ගැන අපි ඉගෙන ගත්තා. ඒ නිසා ඔබට දැන් වැටහෙනවා ඇති මේ වෛශ්‍යාකම කොමකද කියන කාරණේ. දෙවියන් වහන්සේගේ වචනය උන්වහන්සේගේ සුද්ධ සත්‍යතාවයට පිටුපාල අන්‍ය ඇදහිම් වලට ඇදී යෑම වෛශ්‍යාකම හැටියට මිත්‍යා දෘෂ්ටික ගැනීම වලට ඇදී යාම ආත්මික වෛශ්‍යාකම හැටියට සුද්ධ ලේවිලේ හඳුන්වනවා. ඒ නිසා ඒක තමයි මේ ව්‍යාජ සභාව නැත්නම් දෙවියන් වහන්සේට විරුද්ධ ක්‍රිස්තුස් අන්ත ක්‍රිස්තුස් එල්දරව් 17 වෙනි පරිච්ඡේදයේ අපිට හම්බෙන්නා වූ මේ ව්‍යාජ සභාව අය මව ඒ සීල වෛශ්‍යාවන්ගේ නැත්නම් මේ ආත්මික වෛශ්‍යාකම් වල මව ඔබට මේක සොයා ගන්න අමාරු නෑ. මම ඉදිරියේදී උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව විශේෂයෙන් මේ කාරණේ ගැන නැවත වරයක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ඒක ඉතා අත්‍යවශ්‍ය වෙලා තිබෙනවා අද දවසේදී. මොකද අද බොහෝ දෙනෙක් විශේෂයෙන් එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ කතා කරන්නා වූ ඒ මුර්ගයාගේ ලකුණු සම්බන්ධව මේ විශේෂයෙන් කොවිඩ් වසංගතය නිසා ඒකට දී තිබෙන්නා වූ හඳුන්වා දී තිබෙන්නා වූ ඒ එන්නත වැරදි ලෙස වටහාගෙන ඒ පිළිබඳව විශේෂඥ නැත්නම් ඒ අයගේ විස්තරාත්මක නැත්නම් දී තිබෙන්නා වූ පැහැදිලි කිරීම අරගෙන උත්සාහ කරනවා මේ මුර්ගයාගේ ලකුණ මේ එන්නතට සම්බන්ධ කරන්න මොනතරම් අන්ධභාවයක ආත්මික අන්ධභාවයක ඉන්නවද කියලා අපි කල්පනා කරලා බලන්න ඕනේ. මුර්ගයා කවුද කියලා හඳුනගන්නේ නැහැ සුද්ධ ලියවිල්ල තුලින්. මුර්ගයා එල්තර 13 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව මුර්ගයා කවුද කියලා හඳුන්වනවා. ඒක පිළිබඳව මම ලබන සතියේදී ඊළඟ පාඩමේදී ඔබට පැහැදිලි කර දෙනවා. ඊළඟට මුර්ගයාගේ රූපයක් ගැන කතා කරනවා. ඒ ගැන කතා කරන්නේ නැහැ. මුර්ගයාගේ ලකුණ ගැන පමණයි කතා කරන්නේ. මොනතරම් අන්ධ විශ්වාසයක නැත්නම් ආත්මික අන්ධභාවයක ඉන්නවද? ඒ විතරක් නෙමෙයි මේ සුද්ධ ලියවිල්ල සත්‍යතාවය දන්න අය පවා. සුද්ධ ලියවිල්ලේ මේ සුද්ධව එල්තරව කිරීම දන්න අය පවා මේ කාරණේදී සෙලවන්නට නැත්නම් සෙලවීමකට නැත්නම් මේ කාරණේදී ඇදහිල්ල සෙලවීමකට ලක්වීම මොනතරම් කනගාටුදායක ඛේදනීය තත්ත්වයක්ද කියන කාරණේ අපි කල්පනා කරලා බලන්න. ඒ නිසා මුලා නොවෙන්න අපි වග බලා ගන්න ඕන. උන්වහන්සේ මේ වෛශ්‍යාකම මේ වෛශ්‍යාව කවුද කියන දේ මේ අන්ත ක්‍රිස්තුස් විරුද්ධ ක්‍රිස්තුස් කවුද කියන දේ සුද්ධ ලේවිල්ලේ එල්තරව කර හමාරයි අද වෙන විට. නමුත් අද තාමත් පෞතර ක්‍රිස්තියානිය බලාගෙන ඉන්නවා විරුද්ධ ක්‍රිස්තුස් වෙනකම්. මේක තමයි තිබෙන ලොකුම මුලාව. ඒ නිසා සුද්ධ ලේවිල්ල තුලින් අපි මේ කාරණේ සොයාගන්න බලන්න. එල්තරව 17 වෙනි පරිච්ඡේදයේ මේ ගණිකාව නැත්තම් මේ ආත්මික වෛශ්‍යාව ඒ සභාව මිත්‍යා දෘෂ්ටියෙන් පිරුණාව මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම් වලින් පිරුණාව මේ සභාව පිළිබඳව දේව වචනේ ලියා තිබෙන සත්‍යතාවය සමග මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම් වලින් පිරුණාව සභාව පිළිබඳව පැහැදිලි අර්ථකථනය එල්තරව 17 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව සඳහන් කරනවා. එතන ඔබට පේනවා ඒ ජල පිට ජලය භාෂාවන් ගෝත්‍රයන් සෙනගන් බව අපි ඉගෙන ගත්තා. එතකොට පොළවේ රජවරු එන ඒ සිවිල් නායකත්වයේ සිවිල් රාජ්‍ය බලය මේ ආගමික ආයතනයත් සමග මේ ආගමික සභාවත් සමග සියලු ක්‍රිස්තියානි සභාවන්ගේ මව් සමග වෛශ්‍යාකම නැත්තම් ඒ රාජ්‍ය පාලනයට සහ ආගමික නීති ක්‍රියාත්මක කරන්නට එකතු වෙනා වූ ආකාරය අපිට සුද්ධ ලේවිලේ අනුතුරු අංගවතව තිබෙන අනාවැකිය තුලින් අනාගත වක්තෘවරයා තුලින් අපිට ඒක අනුතුරු අංගවල තිබෙනවා. ඒ දේ දැනටත් ක්‍රියාත්මක වෙන නිසා අපිට ඒ දේ හඳුනා ගන්න ඉතාමත් පහසුයි. අද ඔබ සොයලා බලන්න ඕන ආගමික බලය සහ රාජ්‍ය බලය ඇති එකම ආගමික සන්ධානය කුමක්ද කියන කාරණේ. ඔයලා බලන්න. මම කියන්න අවශ්‍ය නැහැ මම පැහැදිලිව ප්‍රසිද්ධියේ කියන දෙයක්. ඒක රෝමානු කතෝලික සභාව තමයි තිබෙන එකම ආගමික ආයතනය. රාජ්‍ය බලය සහ ආගමික බලය කියනවා මේ කාරණා දෙකම තිබෙනා ලෝකයේ එකම ආගමික සන්ධානය. ඔබ දන්නවා වතිකානුවට අපි කියන ඇම්බැසිඩර්ස් නැත්නම් නියෝජනය කරන්නා වූ අයවලුන් සෑම රටකම ඒ රට නියෝජනය කරන්නා වූ ඒ රාජ්‍ය නියෝජනය කරන්නා වූ තානාපතිවරු තානාපතිවරු සෑම රටකම සිටිනවා. මොන ආගමික නිකායටද මේ දේවල් තිබෙන්නේ? ඒකයි මම කිව්වේ. රාජ්‍ය බලය සහ ආගමික බලය කියන කාරණය දෙකම ඔවුන් අද දවසේදී ඔවුන් අතරපත් වෙලා තිබෙනවා. අපි ඉදිරියේදී ඉගෙන ගන්න විශේෂම පාඩම තුළින් ඉගෙන ගන්නට යනවා. ඒ වෛශ්‍යාකම නැත්තම් ඒ දෙවියන් වහන්සේව අතහැරලා දාලා අන්‍ය දෙවරුන්ට අන්‍ය ඉගැන්වීම්
ඒ මිත්‍යා දෘෂ්ටික ඉගැන්වීම් වැළඳගෙන දෙවියන් වහන්සේට එපා කළා වූ ආකාරය එදා ඊශ්‍රායල් සෙනඟ කළා වූ දේම අලුත් ගිවිසුමේ ඊශ්‍රායල් සෙනඟ කළා වූ දේම අද දවසේදී ස්වභාවයයි කියා ගනිමින් දෙවියන් වහන්සේගේ ස්වභාවයයි කියා ගනිමින් ශුද්ධ වූ ස්වභාවය හැටියට හඳුන්වමින් ඒ කරන්නා වූ වෛශ්‍යාකම උන්වහන්සේ ඔබ ඉදිරියේ එල්දරව් කර දී තිබෙනවා. එල්දරව් 18 වෙනි පරිච්ඡේදයේ 1 සිට 3 දක්වා පැහැදිලිව කතා කරනවා. ඒ වෛශ්‍යාකම නැවතකාරයක්. එතකොට එල්දරව් 17 වෙනි පරිච්ඡේදය විතරක් නෙමෙයි. එල්දරව් 18 වෙනි පරිච්ඡේදෙත් පැහැදිලිවම කතා කරනවා. එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ දෙවෙනි දූතයා කතා කරනවා පණිවිඩයම එල්දරව් 18 වෙනි පරිච්ඡේදයේ ඒ ස්වර්ගයෙන් පැමිණියා වූ බලවත් දේවදූතයා ඉතාමත් බලවත් හඬකින් මොරගසලා කියනවා නැවත වාරයක් දෙවෙනි දූතයාගේ පණිවිඩය ඉතාමත් බලයෙන් යුක්තව කියනවා එල්දරව් 14 වෙනි පරිච්ඡේදයේ තිබෙනා වූ දෙවෙනි දූතයාගේ පණිවිඩය ඉතාමත් බලයෙන් යුක්තව කෑ ගහලා කියනවා කොහොමද කියන්නේ බබිලෝනිය වැටී ගිහිල්ලා තිබෙනවා ඇදහිල්ලෙන් වැටී ගිහිල්ලා තිබෙනවා වැටී යාම පිළිබඳව අපි ඉගෙන ගත්තා පළවෙනි දේවදූතයාගේ පණිවිඩය පිළි නොගැනීම ඒක ප්‍රතික්ෂේප කිරීම තමයි ඒ ස්වභාව අද දවසේදී ඇදහිල්ලෙන් වැටී ගිහිල්ලා තිබෙන්නේ ඒ සභාව විතරක් නෙමෙයි ඒ සභාවේ දූවරුන් සියලුම රැපරමාදු සභාවන් මතක තියාගන්න ඕන ඒ සභාවේ ඉගැන්වීම් නමස්කාර මෙහෙය අනුගමනය කරන්නා වූ සියලුම රැපරමාදු සභාවන් බය නැතුවම කියනවා මේ කාරණේ ඇදහිල්ලෙන් වැටී ගිහිල්ලා තිබෙනවා මොකද පළවෙනි දූතයාගේ පණිවිඩය ඔවුන් ප්‍රතික්ෂේප කරන නිසා සැබෑ නමස්කාරය ඔවුන් ප්‍රතික්ෂේප කරනවා ඒ විතරක් නෙමෙයි විනිශ්චය පිළිබඳව දැන් උන්වහන්සේ දී තිබෙනා වූ මේ සුද්ධෝස ආලෝකේ දැන් ස්වර්ගයේ විනිශ්චයක් කෙරීගෙන යන බව ඔවුන් ප්‍රතික්ෂේප කරනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේට බය වීම, උන්වහන්සේට ගෞරව දීම මොකක්ද කියන දේ තේරුම් නොගෙන ඔවුන් ඒ පළවෙනි දූතයාගේ පණිවිඩය ප්‍රතික්ෂේප කිරීම ඇදහිල්ලෙන් වැටී යාම පිළිබඳව වැටී යෑම ගැන ඒ වැටී යාම බව ශුද්ධ ලියවිල්ලේ පැහැදිලිව එල්දරව් කර දී මේ පිළිබඳව මම ඔබ ඉදිරියේ තැබුවා මේ පහුගිය දේශනාවලදී. ඒක පැහැදිලිව මේ එල්දරව් 18 වෙනි පරිච්ඡේදයේ කියනවා වෛශ්‍යාකම උදාස නැමැති මුද්‍රික පාමිපි වැට්ලෝ පොළවේ රජවරු යා සමග වෛශ්‍යාකම් කළෝය. අපේ සහෝදර සහෝදරි එනිසා මේ වෛශ්‍යාකම පැහැදිලිවම ශුද්ධ ලියවිල්ලේ හඳුන්වා තිනවා. ඔබගේ අවධානය යොමු කරන්නට කැමති දැන් මම එනවා අලුත් ගිවිසුමට. පරණ ගිවිසුමේ ඒ කාර්යය සම්පූර්ණ කරලා ඔබ ඉදිරියේ එනවා දැන් අලුත් ගිවිසුමට. මොකද අලුත් ගිවිසුමෙන් අපි මේ ආත්මික වෛශ්‍යාකම ගැන අපි අවබෝධ කරගන්න යනවා. යේසුස් වහන්සේ ඔබට මතක ඇති උන්වහන්සේව සුකර ගන්නට මොකද කරේ? උන්වහන්සේ වෙතට ඒ ප්‍රශ්නයක් ගෙනාවා. කායිසර්ට ආදායම් ගෙවීම පිළිබඳව ප්‍රශ්නය. මතේ පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 15 සිට 21 දක්වා ඔබ කියවොත් පරිසූරය ඇවිල්ලා උන්වහන්සේව අසුකර ගන්නට කායිසර්ට ආදායම් ගෙවිය යුතු පිළිබඳව ප්‍රශ්නයක් යවනවා. යේසුස් වහන්සේ උන්ගේ දුෂ්ටකම ගැන අවබෝධ කරගෙන උන්වහන්සේ උන්ට කතා කරන වංචාකාරයෙනි ඒ මස්සක් ගෙනල්ලා උන්වහන්සේ කියනවා උන්වහන්සේ කතා කරලා කියනවා කායිසර්ගේ දී කායිසර්ට දෙවියන් වහන්සේගේ දී දෙවියන් වහන්සේට දෙන්නේ කියලා උන්ට ප්‍රකාශ කළා. මතක තියාගන්න උන්වහන්සේ මේ කාරණා දෙක වෙන්වෙන්ව හඳුනාගත්තා. ඔබ සිවිල් නීතියට අනුගත වෙන්න ඕන නැත්නම් සිවිල් නීතියට කීකරු වෙන්න ඕන. හැබැයි ඊට පෙර දෙවියන් වහන්සේ ඔබට දී තිබෙනා වූ නීතිය. එනම් ඔබ දන්නවා ඒ සීනායි කන්දේදී දෙවියන් වහන්සේගේ ඇඟිල්ලෙන් ලියලා ගල්ලෑලි දෙකක් දුන්නා. පළවෙනි ගල්ලෑල දෙවියන් වහන්සේට කීකරුව දෙවියන් වහන්සේට දීතු කළ යුතු ප්‍රේමය දැක්වීම ඒ දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න සිවිල් නීතියට කීකරු වන බව උන්වහන්සේ ඊට පස්සේ 56ක් දෙන්න ලැබුවා සිවිල් නීතිය සඳහා. නැත්නම් දෙවියන් වහන්සේට මනුෂ්‍යයාට ප්‍රේම කිරීම සඳහා දෙවියන් වහන්සේට ප්‍රේම කරන්න මනුෂ්‍යයාට නිරායාසයෙන් ප්‍රේම කිරීමට පෙළඹෙන බව ඒ කාරණා දෙක උන්වහන්සේ දෙන්න ලැබුවා. ඉතින් මේ කාරණය උන්වහන්සේ අලුත් ගිවිසුමේ තරලස්සන්ට පැහැදිලි කරලා දෙනවා. ඔබ දෙවියන් වහන්සේට කළ යුතු දේ ඔබ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්න ඕන සිවිල් රාජ්‍ය නීතියට අවනත වෙන්නට ඕන උන්වහන්සේ තුල අවනත යුතු බව පැහැදිලිවම උන්වහන්සේ පෙන්වු කළ දුන්නා. මේ කාරණේම මේක ඉන්දිය ඉස්සලා උන්වහන්සේ තමයි මේ නීතිය දුන්නේ. පරණ ගිවිසුමේදී අපිට හම්බෙනවා ඒ සීනයි කන්දේදී උන්වහන්සේ දුන්නා වූ කාරණේ. ඒකනේ එක ගල්ලෑලක ලියලා දෙන්න නැති උන්වහන්සේ ගල්ලෑලි දෙකක ඒ ගිවිසුම ලියලා දුන්නේ. ඒ ගිවිසුම උන්වහන්සේ සමග කළා වූ ගිවිසුම කරන කොටගෙන මනුෂ්‍යයන් වෙනුවෙන් කළ යුතු ඒ වගකීම් යුතුයකම් ඉෂ්ට කිරීම උන්වහන්සේ ඒ ගිවිසුමේ එක කොටසක් අමතක කරන්න එපා. දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කාර්ය ඒ කීකරුකම දක්වමින් මනුෂ්‍යයා වෙනුවෙන් කළ යුතු සේවය ඉෂ්ට කිරීම ඒ ගිවිසුමේ කොටසක්. ඒ නිසා
ඒ කාරණේ අපි සුද්ධ ලේවිල තුළින් පැහැදිලිව ඉගෙන ගත්ත කාරණේ. ඊළඟට බලන්න ඔබට පේනවා මේ ගිවිසුම පිළිබඳව අපිට මේ බයිබල් පාඩ ඔබ ඉදිරියේ තබා තිබෙනවා. ද්විතීය කතාව පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 13 වෙනි පදයේ පැහැදිලිව කියනවා. උන්වහන්සේ නුඹලාට පවත්වන්නට අනකල තමන් වහන්සේගේ ගිවිසුම වන ආඥා දසේ නුඹලාට දන්වා දී ඒවා ගල් ඇලි දෙක ලියුසේක. අපේ සහෝදර සහෝදරිය පැහැදිලිව කතා කරනවා මොකද්ද? උන්වහන්සේගේ ගිවිසුම මොකද්ද? ගිවිසුම වන ආඥා දසේ. මම හිතන්නේ ඔබට පේන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ආඥා අනකල තමන් වහන්සේගේ ගිවිසුම වන ආඥා දසේ නුඹලාට දන්වා දී ඒවා ගල් ඇලි දෙකක ලියුසේක. මේක තමයි උන්වහන්සේ දුන්නා. ඒක තමයි අපි හඳුන්වන්නේ ගිවිසුම් පෙට්ටිය කියලා. උන්වහන්සේ ඊශ්‍රායල් සෙනග සමකලා ගිවිසුම විවාහ ගිවිස ගැනීමේ නීතිය නැත්තම් ඒ ගිවිස ගැනීමේ ඒ ප්‍රධාන කොටස තමයි දසාඥා පනත. අද මිනිස්සු ක්‍රිස්තියානි බෞද්ධ ක්‍රිස්තියානිය මේ උන්වහන්සේගේ ගිවිසුම ප්‍රතික්ෂේප කිරීම අපිට ඒක පැහැදිලිව දකින්න තියෙන දෙයක්. එතෙන් තව කුරුසියන ගස්වාය මේ ගිවිසුම අවශ්‍ය වුණාය කියන ආකාරයෙන් නොයෙකුත් කතාවන් නැත්නම් නොයෙකුත් ඉගැන්වීම් අද දවසේ ඉදි කරමින් සිටිනවා. මේක කනගාටුදායක කාරණයක්. ද්විතීය කතාව පොතේ 6 වෙනි පරිච්ඡේදයේ 4 සහ 5 වෙනි පදේ මෙන්න උන්වහන්සේ පළවෙනි කොටස කතා කරනවා. මේ කාරණම යේසුස් වහන්සේ අලුත් ගිවිසුමේදී කතා කරන බා ඊශ්‍රායල් අසන්න අපේ දේව ස්වාමීන් වහන්සේ එකම ස්වාමීන් වහන්සේ නොබේ දේව ස්වාමීන් වහන්සේට නොබේ මුළු සිතින්ද නොබේ මුළු ආත්මයෙන්ද නොබේ මුළු ශක්තියෙන්ද ප්‍රේම කරපන්න මෙන්න යේසුස් වහන්සේ අලුත් ගිවිසුමේදී පැහැදිලිව මේ පළමු කොටස දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කොටස උන්වහන්සේ පැහැදිලි කරලා දුන්න අලුත් ගිවිසුමේ පළවෙනි ගිවිසුමේ අපිට මේ කාරණේ හම්බෙනවා කොයි ආකාරයෙන් ද්විතීය කතාව පොතේ පැහැදිලි කරලා මෙන්න දෙවෙනි කොටස ලෙවි කතාව පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 18 වෙනි පදයේ කතා කරනවා කොහොමද කියන්නේ පලිගන්නේවත් නුඹේ සෙනෙහගේ පුත්‍රයන්ට විරුද්ධව කිසි වෛරයක් පවත්වන්නේවත් නැතුව නුඹට මෙන් නුඹේ අසල්වාසියාට ප්‍රේම කරන්න. දැන් මේ කාරණේම යේසුස් වහන්සේ අර ලස්සනට අරගන්නවා අලුත් ගිවිසුමේදී. මේ කාරණේ මතේ පොතේ 22 වෙනි පරිච්ඡේදයේ 34 සිට 40 දක්වා ඔබ කියවොත් මේ කාරණේ විශේෂයෙන් මේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු දේ සහ මනුෂ්‍යයා වෙනුවෙන් කළ යුතු දේ පිළිබඳව පැහැදිලි ඉගැන්වීමක් උන්වහන්සේ සිද්ධ කළා. පැහැදිලිව ඔබට පේනවා ඇති. උන්වහන්සේ සොදස්තුරුන් නිශ්ශබ්ද කළ බව පාර්ශවරුන් සහ එකට රැසුවේ ඔවුන් අතරින් ව්‍යවස්ථා උගන්වන්නේ උන්වහන්සේ පරීක්ෂා කරමින් ආචාර්යනී ව්‍යවස්ථා ඊටම උතුම් ආඥාවක් වේ ඒකද ඇසුවේ. උන් දසාඥා පනත ගැන කතා කරව බව අපි පැහැදිලිව දන්න දෙයක්. එතකොට උන්වහන්සේ උට කතා කොට නුඹේ මුළු හෘදයෙන්ද නුඹේ මුළු ආත්මයෙන්ද නුඹේ මුළු දැන් ඔබට පේන ඇති පළවෙනි කොටස උන්වහන්සේ හරිය ලස්සනට විස්තර කරනවා. මේක උතුම් වූ පළවෙනි ආඥාවේ. මෙහා සමාන දෙවෙනි එකක් තිබේ. එනම් නුඹට මෙන්න නුඹේ අසල්වාසියට ප්‍රේම කරනු යන්නේ ඔබට පේනවා. දස ආඥා පනත ඉදිරි 56 කාටද? අසල්වාසියාට. නැත්තම් තමගේ සහෝදරයාට, සහෝදරියට, දෙමාපියන්ට අසල්වාසියාට ප්‍රේම කිරි පිළිබඳ සඳහන් වෙන්නේ. නිසා මේ ආඥා දෙක තුල මුළු ව්‍යවස්ථාවත් අනාගත වාක්‍ය අඩංගු පිහිටා තිබෙන බව උන්වහන්සේ පැහැදිලිව විස්තර කර දුන්නා. ඒ නිසා මේ කාරණේ තමයි ඒ යෝහන් ඉසාගේ පොතේ අපිට හම්බෙන ව්‍යවස්ථාව සාක්ෂි විදිහට ඒ හැටියට ඕන කිව්වොත් ඕන්ට පහත් වීමක් නැත. මොකද සුද්ධ ලේවිල සම්පූර්ණ මේ සියලු ඉගැන්වීම් සියලු සත්‍යතාවයන් මේ සියල්ල රඳා තිබෙන්නේ උන්වහන්සේගේ මේ ශුද්ධ වූ ආඥා දෙක මත. පළවෙනි දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම පළවෙනි හතර තුලින් මනුෂ්‍යයාට ප්‍රේම කිරීම ඊළඟ ගල් ඇලේ නැත්තම් තිබුණා ආඥා 6 තුලින්. දැන් ඔබගේ අවධානය මම යොමු කරනවා විශේෂිත වූ කාරණයට. ඔබට පේනවා දේව නීතිය. දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු ඒ කොටස දෙවියන් වහන්සේට ගෞරව දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම වෙනුවෙන් කළ යුතු කොටස දෙවියන් වහන්සේට ගෞරව දීම තාගේ මුළු හෘදයෙන්ද තාගේ මුළු බුද්ධියෙන්ද තාගේ මුළු ආත්මෙන්ද ශක්තියෙන්ද දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම කියනවා මේ කොටස සහ සිවිල් නීතිය ඊළඟට තටමෙන් තගේ අසල්වාසයට ප්‍රේම කිරීම කියන කාරණේ. මේ කාරණේ දෙකදී ඔබගේ අවධානය මම යොමු කරන්න කැමති පළවෙනි නීති හතරට. දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කාරණාවලට. ඔබ දන්නවද පරිසරු දෙවියන් වහන්සේට පරිසරු සමාන යේසුස් වහන්සේට චෝදනා කළේ මොකද ඔවුන්ට කිසිවක් ඔවුන්ට සොයාගන්න බැරි වුණා සිවිල් නීතිය පිළිබඳව. තමන්ගේ දෙමාපියන්ට උන්වහන්සේ ගෞරව කළා. උන්වහන්සේ
කාමීච්ඡාචාරය කළේ නැහැ, මිනි මරුවේ නැහැ, සොරකම් කළේ නැහැ, අන්වස්තු ආසා කළේ නැහැ, බොරු කිව්වේ නැහැ. උන්වහන්සේගේ මුඛය බොරු සම්බන්ධ නැහැ. ඒක සිවිල් නීතිය පිළිබඳව උන්ට ප්‍රශ්නයක් නැහැ. යේසුස් වහන්සේ ගැන. උන්ට තියෙන එකම ප්‍රශ්නේ කුමක්ද? දේව නීතිය. නැත්නම් පළවෙනි ආඥා හතර පිළිබඳවයි ඔවුන්ට තියෙන ගැටලුව. මේක හරි අලංකාර විදියට ඔබට වැටහෙයි මේ පාඩමේ අවසානයේ වෙතට එනකොට. බලන්න හොඳට කල්පනා කරන්න. මේ කාරණේ බලන්න මාර්ග පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ පැහැදිලිව කතා කරනවා යේසුස් වහන්සේට කරපු චෝදනාව තමයි අර පළවෙනි 54. නැත්තම් දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු ඒ ගෞරවයේ දී යුතු ගෞරවයේ ඒ කීකරුකම උන්වහන්සේ තුල නැහැයි කියන චෝදනාව පාරිසවරුන් සදිසිවරුන් ලියන්නන් විසින් එල්ල කරනු ලැබුවා. බලන්න මොහු මෙසේ කරන්නේ මක් නිසාද? මොහු දෙවියන් වහන්සේට අපහාස කරයි. දේව අපහාසය එක්කෙනෙකුට එනම් දෙවියන් වහන්සේට මිස පව්කමා කරන්නට කාට පුළුවන්දයි තමුන්ගේ සිත් වලින් කල්පනා කරේ. පළවෙනි පාර 54 කතා කරනවා මාහැර අන්දේවරුන් තට ඇතුව නොසිටුව කැපූ රූප සාදා ගන්න එපා. එතකොට පේනවා ඇති අන් දෙවිවරුන් පව්කමා කරන්නට බලය තිබෙන්නේ දෙවියන් වහන්සේට පමණයි. එතකොට යේසුස් වහන්සේ ඒ පව්කමා කිරීමේ බලය උන්වහන්සේට තිබෙන බව මනුෂ්‍ය ඉදිරියේ ප්‍රකාශ කරපුවම ඔවුන් කව මේක දේව අපහාසයක්. මේක දේව නීතියට කරන්නව අපහාසයක් ඇටියට ඔවුන් සලකනු ලැබුවා. බලන්න. උන්වහන්සේ කළා චෝදනාව. තවත් බයිබල් පාඩ ඔබ ඉදිරියේ තබා තිබෙනවා. යොහාන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 33 වෙනි පදේ මොනවද කියන්නේ? විදවරු උන්වහන්සේට උත්තර දෙමින් අපි නුඹට ගල් ගසන්නේ යහපත් ක්‍රියාවක් නිසා නො දේව අපහාසය නිසායි. මිනිස්සෙකු නුඹ දෙවියන් වහන්සේ වෙන්න සාධන නිසායි කියුවා. දැන් අපිට තේරෙන්න ඕන. ඒ වචනේ කියනෝනේ. අලුත්ගේ ඒ පළවෙනි 54 කතා කරන්නේ කොහොමද? මාහැර අන් දෙවිවරුන් තට ඇතුව නොසිටුව. එතකොට ඔවුන් යේසුස් වහන්සේව දෙවියන් වහන්සේ බව දෙවියන් වහන්සේ විසින් පැමිණි තනත්තා බව පිළි නොගත් නිසා ඔවුන් පළවෙනි 54ට උන්වහන්සේව වර්ධකාරය කරන්නට උත්සාහ කළා. දෙවෙනි කොටසට කිසි කතාවක් නැහැ. ඔවුන් තුල කිසි කතාවක් නැහැ. යොහාන් මේක හරි වැදගත් අද දවසට අද අපි ජීවත් වෙන වර්තමාන කාලයට මේක ඉතාම වැදගත්. ඒ නිසා ඔබගේ අවධානය විශේෂයෙන් මේ දේශනෙට යොමු කරන්නට කියලා මම කාරුණිකව ඉල්ලා සිටිනවා. යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ 16 වෙනි පදේ නැවත වාරයක් බලන්න. එබැවින් පරිසරුන්ගේ සමහරෙක් මේ මනුෂ්‍යයා සබත් දවස කීවෙනි පනතද? 4 වෙනි පනත. සබත් දවස නොපවත්වන බැවින් මේක පළවෙනි 54 4 වෙනි පනත. ඔව් දෙවියන් වහන්සේ වෙතින් ආ කෙනෙක් නෙවෙයි කීවෝය. බලන්න. දැන් ඔබට පේනවා ඇති පරිසරුන් උත්සාහ කරනවා දෙවියන් වහන්සේ වෙනුවෙන් කළ යුතු කොටස උන්වහන්සේ කරන්නේ නැහැයි කියලා උන්වහන්සේට විරුද්ධව වරදක් සොයා ගන්නට කාරණයක් සොයා ගන්නට. යොහාන් 6 වෙනි පරිච්ඡේදයේ යොහාන් 5 වෙනි පරිච්ඡේදයේ 16 සිට 18 දක්වා ඔබ කිව්වොත් යේසුස් වහන්සේ මේ දේ සබත් දවසේදී කළ නිසා 18 වෙනි පදයේ කියන බැවින් උන්වහන්සේ සබත් දවස කඩකලා පමණක් නොව දෙවියන් වහන්සේ තමන්ගෙන්ම පියාණයයි කියමින් තමන් දෙවියන් වහන්සේ හා සමාන කරගත් නිසා අපට තේරෙන්නට ඕන. උන්වහන්සේට විරුද්ධව වුන් කරන්ට ගෙනාවා වූ චෝදනාව තමයි පළවෙනි 54 උන්වහන්සේ කඩකලායි කියන කාරණය ඔවුන් උන්වහන්සේට කළා වූ ඒ ප්‍රධාන චෝදනාව. දැන් ඔබට පේන්න වෙන තව බයිබල් පාඩයක් ඔබට දීලා තිබෙනවා. උන්වහන්සේ කතා කරලා කියනවා කොහොමද? යොහාන් පොතේ කතා කරනවා අබ්‍රහම් සිටින්ට පළමුවෙන් මම සිටිමි කියලා උන්වහන්සේ කිව්වා. දැන් අපට පේරෙනවා ඇති මේ කාරණා නිසා උන්වහන්සේට විරුද්ධ විශේෂයෙන් එතකොට උන්වහන්සේට ආවා චෝදනාව මොකද්ද? කොහොමද ආවා චෝදනාව? පළවෙනි 54 ගැන දෙවෙනි 56 ගැන නෙවෙයි තිබුණු ප්‍රශ්නේ. ඔවුන්ට තිබුණු ප්‍රශ්නේ කොහොමද? පළවෙනි 54 ගැන. උන්වහන්සේ සිවිල් නීතිය කඩකලේ නැහැ. ඒ ගැන ඔවුන්ට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණ එකම ප්‍රශ්නේ කොහොමද? මිනී මැරීම ගැන, කාමීච්ඡාචාරය ගැන, තමා දෙමාපියන්ට අගෞරව කිරීම ගැන, සොරකම් කිරීම ගැන, බොරු සාක්ෂි ගැන මේවා ගැන කිසි ප්‍රශ්නයක් නැහැ ඔවුන්ට. කිසිම චෝදනාවක් උන්වහන්සේට ඉෂ්ට කළේ නැහැ. මොකද උන්ට චෝදනාවක් ඉෂ්ට කරන්න තෝන්ට කිසි දෙයක් තිබුණේ නැහැ. ඔවුන්ට තිබුණ එකම ප්‍රශ්නේ උන්වහන්සේගේ නැත්තම් ඒ පළවෙනි කොටසට ආඥා 10 පළවෙනි කොටසට අයත් වෙනා වූ ඒ 54 පිළිබඳව කාරණේයි උන්වහන්සේට විරුද්ධව ඔවුන් ගෙනාවා වූ චෝදනාව. ඔබ දන්නවද සාතන්ට අවශ්‍ය වෙලා තිබුණේ මේ කාරණේ ඊටම වැදගත්. ඔබ ඉදිරියේ බයිබල් පාඩක් තබනවා. සාතන්ට අවශ්‍ය වෙලා තිබුණේ යේසුස් වහන්සේව පොළඹවන්න සිවිල් බලයත් අතර ගන්න. රාජ්‍ය පිහිටවන්න.
සිවිල් රාජ්‍ය පිළිල උන්වහන්සේ මේ ලෝකයේ රජෙක් බවට පත් කරන්නට. මොකද උන්වහන්සේ සාතාන හොදාකාරව දැනන් හිටියා මේ ආගමික බලය සිවිල් බලයත් එක්ක එකතු වුණොත් හරි පහසුයි යේසුස් වහන්සේව පාපයට අදමන්ට නැත්තම් උන්වහන්සේ මනුෂ්‍ය වෙනුවෙන් කරන්න නියමිතව තිබුණා වූ ඒ ගැලවීමේ සනස්ම කඩාකප්පල් කරන්න හැකි වෙන බව සාතාන හොදාකාරව දැනන් හිටියා. අපි පැහැදිලිව දන්න දෙයක්. ආගමික බලයට බෑ සිවිල් බලයත් එක්ක එකතු වෙන්නට. ඒක ආත්මික කාම මිච්ඡාචාරී හැටියට සුද්ධ ලේවිල්ල හඳුන්වන්නේ. මොකද සිවිල් බලය තුළ තිබෙන්නේ මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය තිබෙන්නේ. ඒක ඉතිහාසයේ සිටම අපි දකින දෙයක්. ඒ නිසා යක්ෂයා උත්සාහ කළා උන්වහන්සේට ගෙනාවා පරීක්ෂාවේදී මොකද කරේ? උන්වහන්සේ මේ ලෝකයේ තිබෙනා වූ සියල්ල පෙන්වලා උන්වහන්සේට කිව්වා මතේ 4 වෙනි පරිච්ඡේදය 8 සහ 5 පස්වෙනි පදේ කුමක් කියන්නේ? මේ සියල්ල ඔබට දෙන්න මම සූදානම්. රාජ්‍ය බලය ඔබට දෙන්න සූදානම්. මොකද මේ ලෝකයේ අධිපතියා හැටියට උන්වහන්සේම සාතන්ව හැදුණු අය අධිපතිකම ආදම් පව් කරදා උන්වහන්සේ අධිපතියා කළ ආදම්ව නමුත් ඒ අධිපතිකම පව් කිරීම කරනකොට කියන සාතන්ට දෙනු ලැබුවා ආදම් විසින්. එතකොට අපි පැහැදිලිව දන්නවා මේ ලෝකයේ බලය සාතන් නැත්තම් ඒ සියල්ල ඒ බලය දෙන්නට යේසුස් වහන්සේ වෙසඳා පොළඹවන්ට සාතන් කළා උත්සාහය. යොහන් 6 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදේ බලන්න මොකද කරන්නේ? නැවත වාරයක් උත්සාහ කරනවා මනුෂ්‍යයන්ව පාවිච්චි කරලා. එබැවින් රජකමට පත් කරගන්නා පිණිස තමන් වහන්සේ බලහත්කාරයෙන් අල්ලා ගන්නට වුන් එන බව උන්වහන්සේ දැක නැවත තනියම කන්දට ගියසේක. ඔඩ වෙන ඇති සාතන් කලාව මේ උත්සාහය. මොකද ඔහු දැනන් හිටියා පැහැදිලිවම එක ක්‍රම සහ විදි සාතන් උත්සාහ කළා උන්වහන්සේ ආවා ඒ සේවෙන් උන්වහන්සේ ආවා ඒ කර්තව්‍යෙන් උන්වහන්සේව ඈත් කරන්නට. මේක හරිම ඒක තමයි අපි උන්වහන්සේ ගැන අපි මෙච්චර උන්වහන්සේ ගැන ඉගෙන ගත යුත්තේ ශුද්ධ ලේවිල තුළින්. ලෝකපතේ 17 වෙනි පරිච්ඡේදයේ 20 සහ 21 පැහැදිලිව පරිසරු නැවත අහනවා. මොකද්ද? එතන කියනවා දෙවියන් වහන්සේගේ රාජ්‍ය කොයි කලක එන්නේදයි පරිසරුන් විසින් නැසූ බැවින්. දැන් ඔබට පේනවා ඇති. ඔවුන් කරතා උත්සාහය. උන්වහන්සේ කියනවා නෑ මගේ රාජ්‍ය පෙරහැර සහිතව වෙන්නේ නෑනේ. එතක එතනයි මෙතනයි කියන්නේ නෑ. දෙවියන් වහන්සේගේ රාජ්‍ය නුඹලා තුලයි කියලා උන්වහන්සේ කතා කළා. ආත්මික ඒ රාජ්‍ය පිළිබඳව උන්වහන්සේට බෙලියල් සමග කිසිම ගනුදෙනුවක් තිබුණේ නෑ. ඒ සිවිල් නැත්තම් රාජ්‍ය බලයත් එක්ක උන්වහන්සේට ගනුදෙනුවක් නැති බව අපිට පැහැදිලිව හම්බ වෙන කාරණයක්. දැන් ඔබගේ අවධානය මම යොමු කරනවා දැන් බලන්න උන්වහන්සේව ඒ රාජ්‍ය බලයට නැත්තම් උන්වහන්සේව ආගමික නැත්තම් දේව නීතිය පළවෙනි 54 උන්වහන්සේ උල්ලංඝනය කර බවට ඔවුන් ගෙනනාව චෝදනාව. මේක ඉතාමත් අවධානයෙන් ඔබ ඉගෙන ගන්නට ඕනේ. එතකොට තමයි ඔබට පේන්නේ මේ වෛශ්‍යාකම කොමද කියන කාරණේ. යේසුස් වහන්සේ වත්තඩුවකට ගත්තා. අපි දන්නවා ඒක අරගෙන සැන්හෙන්රිම් සභාව ඒක ආගමික විනිශ්චය සභාව ආගමික කටයුතු විනිශ්චය කරන්නා වූ සභාව. එතකොට අපි පැහැදිලිව දන්නවා මතෙව් 26 වෙනි පරිච්ඡේදයේ 57 වෙනි පදේ පැහැදිලිව එතනදී ඒ සැන්හෙන්රිම් සභාව එකතු වෙලා උන්වහන්සේ ගැන නඩුහන් ඔවුන් පෙළඹිලා බොරු සාක්ෂිකරයන් හදවලා ඊළඟට උන්වහන්සේට පහර දෙනු ලැබුවා. ඔබ දන්නවද ඒ රෝම නීතියට අනුව රාත්‍රියේ නඩු විභාග පැවැත්වීම, වරදකරු වීමට පෙර සිරකරුවාට කස පහර දීම, රෝමයේ සිවිල් නීති උල්ලංඝනය නොකර උන්වහන්සේ කිව්වේ රෝමයේ නීති උන්වහන්සේ උල්ලංඝනය කරේ නැහැ. නොකර අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා ලැබීම, මේ එක් සාක්ෂිකරුවට පමණක් චෝදනා කිරීම, ස්වයං වරදකරුවෙකු වීමට නොහැකි වීම මේ සියලු කාරණා ගත්තත් යුදෙව්වරු කරලා තිබෙන විශාල වරදක්. රෝම නීතිය උල්ලංඝනය කිරීම. මොකද මේ දේවල් කළ නොහැක්ක. රාත්‍රියේ නඩු වහන්න ඒ අවසර දීලා තිබුණේ නැහැ. වරදකරු කරන්ට ඉස්සෙල්ලා කසපහර දෙන්න අවසර දීලා තිබුණේ රෝම නීතියට අනුව. එතකොට උන්වහන්සේ රෝම නීතිය උල්ලංඝනය කර බවට කිසිම චෝදනාවක් උන්වහන්සේට තිබුණේ නැහැ. නමුත් මේ සියලු දේවල් හංගලා ආගමික නැත්තම් දේව නීතිය කඩකලාය කියන කාරණයෙන් උන්වහන්සේව වර්ධිකාරය කරන්නට ඕම් කළා උත්සාහය. දැන් අපේ සහෝදර සහෝදරයෝ මේ දේම ඉදිරියේදී සිද්ධ වෙන්න යනවා.
ඉදිරියේදී සිද්ධ වෙන්න යනවා. අපි දන්නවා දෙවියන් වහන්සේට ගෞරව කරන කෙනා සිවිල් නීතියට ගෞරව කරනවා. එතකොට ඔබ දන්නවා ඔබගේ අවධානය මම අරන් යනවා කොහටද? පරණ කිවිසුමේ කා වෙතද? දානියෙල් වෙතද? ඔබ දන්නවා දෙවියන් වහන්සේ ඔහුගේ ආගම දෙවියන් වහන්සේට අදාළ කාරණයක් කරනකොටගෙන මින්ස දානියෙල් තුල කිසිම වරදක් සම්බෝනේ නැහැ කියලා කතා කරනවා. මේවා උන්වහන්සේ මේ අපිට මේ ලියා තිබෙන්නේ මේ අහම්බෙන් ලියපු නෙමෙයි. උන්වහන්සේ මේ සියල්ල ලියා තිබෙන්නේ කාලවල කෙලවරට පැමිණ සිටිනා ඔබත් මගේ ගැලීම වෙනුවෙන්. එදා දානියෙල්ට මුහුණ දෙන්න තිබුණා සිදු වුණා ඔහුගේ ඇදහිල්ල පිළිබඳව පරීක්ෂණයට ඔහුව ලක් කරනු ලැබුවා. සිවිල් නීතියද දේව නීතියද? දේව නීතිය කියනවා ආහාර අන්දේවරු තටතුව තියාගන්න එපා, নমස්කාර කරන්න එපා, දෙවියන් වහන්සේට පමණයි අප নমස්කාර කළ යුත්තේ කියන කාරණය. දැන් සහෝදර සහෝදරිය සිවිල් නීතිය එකතු වෙලා ඒ රජතුමාව පොළඹවලා මුලා කරලා ඒ රාජ්‍ය නායකයන් විසින් ඒදා දානියෙල් පෙළඹ නැත්නම් ඒ වරදට හසු කර ගන්න උත්සාහ කළා වූ ආකාරයෙන්ම අපිට හම් වෙනවා යේසුස් වහන්සේට ඒ දේම වුන් කළා. එතකොට මේ අපි දන්නවා මේ යුදා නායකයන් අතර විවිධ නිකායන් තිබුණා. අපි දන්නවා පාරිසවරු එක දෙයක් විශ්වාස කළා, සදිසවරු තව දෙයක් විශ්වාස කරලා ලියන්න. එතකොට ඔබට පේනවා මේ සියලු ආගමික නිකායන් ඔවුන් එකතු වෙලා ඔවුන් විවිධ නිකායන් නියෝජනය කරත් අන්තිමද මොකද කරේ? සියල්ලම එකතු වී මහජන සතුරා ප්‍රධාන සතුරා ඔවුන්ගේ ප්‍රධාන ආගමික සතුරා විනාශ කරන්නට ඔවුන් මොකද කරේ? එකතු වුණා. අපි දන්නා ඒක අපක්ෂපාතී අධිකරණයක් නොවන බව සැන්හෙන්රින් සභාව උන්වහන්සේ වුන් වර්ධකරු කළා. දැන් ඔබට පේනවා වර්ධකරු කළේ මොනවා කාරණේ සම්බන්ධද? ආගමික කාරණා සම්බන්ධව තමයි ඔවුන් වර්ධකරු කරේ. ඔබට පේනවා මතේ 26 වෙනි පරිච්ඡේදයේ 59 සිට 64 දක්වා ඔබ කියවොත් ඔබට වැටහෙයි මම කියවන්නම් ඒ කාරණේ. කොමගද එතන කියන්නේ නායක පූජිකයෝද මුළු මන්ත්‍රණ සභාවද යේසුස් වහන්සේ මරණයටපත් කරන පිණිස උන්වහන්සේට විරුද්ධව බොරු සාක්ෂි සෙහිවෝය. බොරු සාක්ෂි සෙහිවෝය. බොරු සාක්ෂිකාරයන් ආනමුත් කිසිවක් සම්බෝධේ නැත. ඊට පස්සේ දෙන්නෙක් ගත්තා. අරගෙන මොනවද කිව්වේ? දේවමාලිගාව කට දමා ඒක 3 දවසෙන් ගොඩනගන්න මට පුළුවන් නෑ මෝ කීවේ ඒ කිව්වෝය. දැන් අපිට පේනවා ඇති බොරු සාක්ෂි ගොඩනගවව ආකාරය. උන්වහන්සේ කිසි දෙයක් කතා කරේ නෑ. උන්වහන්සේ දිවුරුන් ලැබුවා. මොකද්ද? උන්වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාද කියලා ඔබ ක්‍රිස්තුස්ද කියලා උන්වහන්සේ පැහැදිලිවම කිව්වා. උන්වහන්සේ ක්‍රිස්තුස් බව පැහැදිලි කරලා දුන්නා උන්ට. ඒ පොරොන්දුව අපි දන්නා උන්වහන්සේ අන්තිම උන්වහන්සේගේ පැමිණීම දවසේදී ඉෂ්ට කරන්නට යනවා. ඒ පිළිබඳව එල්දරව් පොතේ දී තිබෙනවා අපිට ලියා තිබෙනවා එල්දරව් කර දී තිබෙනවා. එතකොට ආගමික විනිශ්චය සභාවක් යේසුස් වහන්සේ මරණයට සුදුසු බව නියම කරනු ලැබුවා. නමුත් ඔබ දන්නවා දැන් අපිට මම මේ බයිබල් පාඩය පෙන්නන්න ආගමික විනිශ්චය සභාවකට බැහැ මරණයට පත් කරන්නට. කිසි කෙනෙකුව මරණයට පත් කරන්නට. එතකොට ඒකට සිවිල් නීතිය අවශ්‍යයි. සිවිල් බලය අවශ්‍යයි. සිවිල් බලයේ අනුමතය අවශ්‍යයි. අවසරය අවශ්‍යයි. එහෙම නැතුව කිසිම කෙනෙකුට ඒ දේ කරන්නට නැත්නම් ආගමික සභාවක් විසින් නැත්නම් ආගමික විනිශ්චය සභාවක් විසින් එදා ඒ සැන්හෙන්රින් සභාවට කෙනෙකුව මරණයට පත් කරන්නට අවසර තිබුණේ නැහැ. ඒකට අවසර හිමියේ යුත්තේ සිවිල් බලය විසින්. අපිට සහෝදර මේ කාරණේ ඉතාම වැදගත්. අපි දන්නවා දැන් ඒ පාවුල්තුමා පාවුල්ෙන් ඉස්සරලා සාවුල් මොකද කරේ? ඒ දෙවියන් වහන්සේගේ දරුවන්ට පීඩා කරන්නට උන්ව මරණයටපත් කරන්න මොකද ගත්තේ? අවසරය ගත්තා. ඒ නිල අවසරය රාජ්‍ය අනුමැතිය ලබා ගත්තා. ඒක තමයි ක්‍රමවේදය. ඒ කාලේ ධම්ම ඒක තමයි ක්‍රමවේදය. ඔබට පේනවා ඇති ඒ මතේ 26 වෙනි පරිච්ඡේදයේ ඒ අය මොකද කිව්වේ? තව සාක්ෂියවට අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ යුදවරුන්ගේ රජ බවට උන්වහන්සේ ක්‍රිස්තුස් වහන්සේ බවට සමවෙන්න ක්‍රිස්තුස් වහන්සේ බවට කියපු නිසා උන්වහන්සේ දී පිළිගත්තා. ඒ නිසා ඒ අය මොකද කරේ? මේ කාරණය මරණයට සුසු කාරණයක් හැටියට ඔවුන් නියම කළා. ඔවුන් තීරණය කළා. මොකද ඒකට හේතුව ඔවුන් ක්‍රිස්තුස් වහන්සේව දෙවියන් වහන්සේගේ පුත්‍රයා හැටියට
පිළිනොගත් නිසා දැන් අරන් යනවා සිවිල් නීතියට. සිවිල් නීතිය හරහා වධකාරය කරන්න. ඔවුන් ආගමික නීතිය අනුව ඔවුන් මරණයට සුදුසුයි කියලා නියම කළාට ඔවුන්ට බෑ යේසුස් වහන්සේව මරන්නට. යේසුස් වහන්සේව කුරුසිපත් කරන්නට හැකියාවක් නැහැ. ඒකට සිවිල් නීතියේ අවසරය අවශ්‍යයි. දැන් කොහාටද අරන් යන්නේ? පිලාත් ළඟට අරන් යනවා. හොඳට බලා ගන්න මේ කාරණේ. යේසුස් වහන්සේව අරන් ගිහිල්ලා පිලාත් ළඟට මතෙව් 27 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදේ සහ දෙවෙනි පදේ පැහැදිලිව කතා කරනවා. මොකද කරන්නේ? පහන් වූ කල සීල නායක පූජකයෝත් සෙනෙහගේ වැඩිමහල්ලොත් උන්වහන්සේ මරණයටපත් කරන පිරිස උන්වහන්සේට විරුද්ධව මන්ත්‍රණය කළෝය. ඔහු උන්වහන්සේ බැඳගෙන ගෙන ගොස් ආණ්ඩුකාර පිලාත්ට බාර දුන්නේ. දැන් පිලාත් මොකද කියන්නේ? පිලාත් කියනවා මට මොහු තුල කිසිම වරදක් හම් වෙන්නේ නැහැ කියලා. නමුත් සෙනග මොකද කියන්නේ? යුදෙව්වරු මොකද කෑ ගහලා කියන්නේ? මතක තියාගන්න. මම නැවත වරක් කියනවා. ආගමික අපිට අපි මතක තියාගන්න ඕන. අපි කවුද තෝරාගත් වංශය රාජකීය පුද්ගලයෝ පූජකයෝ සුද්ධ ජාතිය දෙවියන් වහන්සේ සන්තක සෙනග. ඒ විතරක් නෙමෙයි දේවචනේ කියනවා අපේ නාගරිකත්වයේ ස්වර්ගයේ. අපි මේ පොළොවේ විදේශියෝ සහ ආගන්තුකයෝ බව සුද්ධ ලියලා තිබෙන නිසා ඔබටත් මටත් අයිති කාරණා ස්වර්ගීය කාරණා මිස මේ පොළොවේ කාරණා නොවේ. නමුත් ඊශ්‍රායල් සෙනග මොකද කරේ? අමතක කරන්න එපා. ඊශ්‍රායල් සෙනග මොකද කරේ? උන්වහන්සේව දේව නීතියට වර්ධකාරී කරලා මොකද කරේ? අරන් ගියා කාවද? සිවිල් නීතිය හොයාගෙන. සිවිල් නීතිය අවසරය ලබා ගන්නට මෙන්න වංශයකම සුද්ධ ලේවිල්ල ඔබට පේනවා පෙන්නන්ට යනවා අපිට. උන්වහන්සේගේ මඟ පෙන්වීම ඇතුව. දැන් මොනවද කියන්නේ මේ ඒ අය කතා කරලා කියන්නේ? ඔහු අපරාධකරුවෙක්. යේසුස් වහන්සේ අපරාධකරුවෙක්. නැත්තම් ඔබ විතර අපි ගෙනෙන්නේ නැහැ. යොහන් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 29 සහ 30 කියනවා. එබැවින් පිලාත් ඔවුන් වෙතර පිටතට ගොස් මේ මිනිසයාට විරුද්ධව මොන වරදක් තබවුද යසුවේ. ඔහු උත්තර දෙයි මොහු වරදකාරයෙක් නොවේ නම් අප විසින් ඔවුන් ඔබට බාර දෙන්නේ නැතයි කිව්වය. දැන් ඔවුන් උත්සාහ කරනවා යේසුස් වහන්සේව වරදකාරයෙක් කරන්නට. පිලාත් හොඳාකාරව දැනන් හිටියා. රාජ්‍ය නීතිය සහ නැත්නම් සිවිල් නීතිය සහ ආගමික නීතිය කියන කාරණා දෙක පිලාත් හොඳාකාරව දැනන් හිටියා. ඒ නිසා පිලාත් කියනවා මට මේ මිනිස්යා සිවිල් නීතිය කඩ කරපු බවට මට කිසිම සාක්ෂියක් නැහැ. යොහන් 18 වෙනි පරිච්ඡේදයේ 31 වෙනි පදයේ කියන බැවින් පිලාත් නුඹලාම ඔහු ගෙන ගොස් නුඹලාගේ ව්‍යවස්ථාව ලෙස විනිශ්චය කරන්නයි ඔවුන්ට කීවේ. යුදෙව්වරුන්ට කතා කොට කිසිවෙකු මරණයටපත් කරන්නට අපට බලය නැතයි කිව්වෝය. මම ඒකයි කිව්වේ. මරණයටපත් කරන්නට බලය ලැබෙන්නේ සිවිල් නීතියෙන්. ආගමික නීතියෙන් මේ දේ කරන්නට අවසර නැහැ. ඔබගේ ඇස් ඇරෙන්නට ඕන දැන්. ක්‍රිස්තු වර්ෂ 538 සිට 1798 දක්වා කිතුණුවන් ලක්ෂ ගණන ඔවුන්ගේ අදහිල්ල වෙනුවෙන් ඔවුන්ගේ ජීවිතය පූජා කළා. සිවිල් බලය සහ ආගමික බලය එකතු කරගෙන ආගමික බලය රෝමානු සභාව සිවිල් බලය එකතු කරගෙන දෙවියන් වහන්සේගේ දරුවන් ලක්ෂ ගණන ඝාතනය කළා වූ කාරණේ ඔබගේ මතකයට දැන් එන්නට ඕන. බලය ලැබෙන්නේ මරණයටපත් කරන්න බලය ලැබෙන්නේ කොහෙන්ද? සිවිල් නීතියෙන්. ඒ දෙයමයි එදා ඊශ්‍රායල් සෙනග කළේ. ගිහිල්ලා බලය ඉල්ලුවා සිවිල් නීතියේ බලය ඉල්ලුවා උන්වහන්සේව මරණයටපත් කරන්න. ඒ නිසා මතක තියාගන්නට ඕන ඔබ ඉදිරියේ තබා තිබෙනවා මෙතන. සභාවක් වශයෙන් මෙතන වුන් කතා කරලා කියන මොනවද? අපිට ඔබගේ උදව් නොමැතුව අපි මේ දඬුවම ක්‍රියාත්මක කරන්න බෑ. ඒ නිසා සිවිල් බලය අවශ්‍යයි උන්වහන්සේව මරණයටපත් කරන්න. හැබැයි පිලාත් පුදුමාකාර විදියට අපිට හම්බෙනවා උන්වහන්සේව නිදහස් කරන්නට ගත්තා උත්සාහය. ලූක් 23 වෙනි පරිච්ඡේදයේ 2 වෙනි පදයේ කියනවා ඔව් උන්වහන්සේට වරදපත් තබන්න පටන්ගෙන මොහු අපගේ ජාතිය මුලා කරන බවද කායසට ආදායම් දීම තහනම් කරන බවද තමාම ක්‍රිස්තුස් රජකයි කියන බවද අපි දැනගතුමියයි කිව්වය. පිලාත් අහනවා ඊට පස්සේ ඔහුගෙන් ඇසුවේ ඔහු රජෙක්ද කියයි. එතකොට පිලාත් දැනන් හිටියා. උන්වහන්සේගේ රාජ්‍ය මේ ලෝකේ රාජ්‍යයක් නොවන බව. පැහැදිලිවම යේසුස් වහන්සේ කතා කරලා කියනවා මගේ රාජ්‍ය මේ ලෝකේ නෙවෙයි කියලා. යොහන් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 36 වෙනි පදේ පැහැදිලිව කියනවා යේසුස් වහන්සේ උත්තර දෙන්නේ මගේ රාජ්‍ය මේ ලෝකේ සම්බන්ධ නෙවෙයි. මගේ රාජ්‍යයේ මේ ලෝකයේ සම්බන්ධ වී නම් යුදවරුන්ට මා වාර්ධන නොලබන පිණිස
මගේ සේවකයන් සටන් කරනවා ඇත. මතක තියාගන්න. ඒක පිලාත් පැහැදිලිව දැනන් හිටියා. උන්වහන්සේව වර්ධට පත් කරන්නට ඔහුට කිසි දෙයක් නැහැ. උන්වහන්සේ සිවිල් නීතිය කඩ කරලා නැහැ. උන්වහන්සේ සිවිල් නීතිය ආරක්ෂා කර තිබෙනවා. ඒ නිසා උන්වහන්සේට විරුද්ධව මරණයට පත් කරන්න තරම් කිසි දෙයක් පිලාත් සොයාගන්න බැරුව ගියා. ඒ නිසා පිලාත් දැනන් හිටියා ඔහු වෙනත් ආකාරයක රජ කෙනෙක් බව. යොහන් 18 වෙනි පරිච්ඡේදයේ 37 වෙනි පදයේ කියන බැවින් පිලාත් එසේ වින නුඹ රජෙක්යයි උන්වහන්සේගෙන් විමසුවේ. උන්වහන්සේ උත්තර දෙමින් මම රජෙක්යයි නුඹ කියනවා හරිය. මම ඒ පිණිස ඉපද සිටිමි. මා ලෝකයට ඇවිත් සිටින්නේ සත්‍යයට සාක්ෂි දෙන පිණිසේ. සත්‍යෙන් වූ සියල්ලෝ මාගේ හඬ අසති කිව්වය. මතක තියාගන්න උන්වහන්සේව සිවිල් නීතිය කඩනකොටගෙන වර්ධනපත් කරන්නට උන්ට හැකියාවක් ලැබුණේ නැහැ. ඊට පස්සේ පිලාත් පැහැදිලිව කතා කරනවා යොහන් පොතේ 18 වෙනි පරිච්ඡේදයේ 38 වෙනි පදයේ පිලාත් තෙමේ සත්‍ය නම් කිමෙක්දයි උන්වහන්සේගෙන ඇසුවේ මෙසේ ඔව් මෙසේ කියා නැවතත් යුදෙව්වරුන් වෙතට ගොත් මොහු අත කිසි වරදක් මට නොපෙනේ. දැන් අපිට පේනවා ඇති කී පාරක් පිලාත් කිව්වද මේ මිනිසයා තුල කිසිම වරදක් මට පෙනෙන්නේ නැහැ කියන කාරණේ. යොහන් 19 වෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ පැහැදිලිව කතා කරලා කියනවා පිලාත් නැවත පිටතට ගොස් මොහු අත කිසි වරදක් මට නොපෙනෙන බව නුඹලා දැනගන්නා පිණිස මෙන්න මොහු නුඹලාට ගෙනෙමි ඔවුන්ට කීවේය. මතක තියාගන්න. නැවත වරක් පිලාත් කියනවා යොහන් 19 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදේ. මොකද කිව්වේ? මොහු අත කිසි වරදක් මට නැති බව මට ඇති බව මට නොපෙනෙන්නේ යයි කීවේ. පිලාත් පුන කියනවා. ඔහුගේ අදහසට ඔවුන්ගේ අදහසට අනුව කාගේද පරිසූරුන්ගේ අදහසට අනුව යේසුස් වහන්සේ දසපන්තියේ පළමු ආඥා 4 උල්ලංඝනය කර ඇති බව ඒ පරිසූරුන් විසින් කරපු චෝදනාව මිස ඒ ආඥා 4 සිවිල් නීතිය සමග කිසිම සම්බන්ධතාවයක් නැති බව කවුද පිලාත් හොඳාකාරව දැනන් හිටියා. සිවිල් නීතියත් එක්ක ඒකට කිසිම සම්බන්ධතාවයක් නැති බව පිලාත් දැනන් හිටියා. උන්වහන්සේ තුළ කිසි වරදක් සිවිල් නීතියට සම්බන්ධ කාරණයක් නැති බව පිලාත් හොඳාකාරව දැනන් හිටියා. නැවත වාරයක් යොහන් 19 වෙනි පරිච්ඡේදයේ 7 වෙනි පදේ කතා කරලා කියනවා දෙවිවරු ඔවුන්ට උත්තර දෙමින් ඔහුට උත්තර දෙමින් අපට ව්‍යවස්ථාවක් තිබේ. තමාම දෙවියන් වහන්සේගේ පුත්‍රයායි ඔහු කී බැවින් ඒ ව්‍යවස්ථාව හැටියට ඔහු මරණ ලැබිය යුතුයයි කිව්වය. එනිසා ඒ සිවිල් කාරණා පිළිබඳව තීරණ ගැනීමට පවණයි කාටද? පිලාත් බලය තිබුණේ. පිලාත් බලය තිබුණේ. නැවත වරක් යේසුස් වහන්සේ ඒ කාරණේදී යොහන් 19 වෙනි පරිච්ඡේදයේ 11 වෙනි පදේ කතා කරලා කියනවා යේසුස් වහන්සේ ඌට උත්තර දෙමින් ඉහලින් යේසුස් වහන්සේ කතා කරලා පිලාත් කියනවා ඉහලින් ඒ නුඹට දෙන නොලද්දේ නම් මට විරුද්ධව නුඹලාට කිසි බලයක් නැත. කතා කරලා උන්වහන්සේ කියනවා ඒ බලය නුඹලාට ලැබුණේ කාගෙන්ද? ඉහලින් පමණයි. ඉහලින් ලැබුණු නිසා තමයි ඔබට විනිශ්චය කරන්න හැකියාවක් ලැබිලා තියෙන කාරණේ. එතකොට පිලාත් උත්සාහ කළා මොනව කරන්නද? මේ අහිංසක නැත්තම් ධර්මිෂ්ඨ මිනිසයාව නැත්තම් යේසුස් ක්‍රිස්තුස් වහන්සේව කුරුසිපත් කිරීමෙන් වළක්වන්නට පැහැදිලිවම ඔහු උත්සාහ කළා. යොහන් 19 වෙනි පරිච්ඡේදය 12 වෙනි පදේ කතා කරලා පැහැදිලිව එතන කියනවා උන්වහන්සේ නිදහස් කරන්නට පිලාත් උත්සාහ කළායි කියන කාරණේ. නමුත් මොකද කරේ? යුදෙව් සෙනඟ දෙවියන් වහන්සේගේ සෙනඟ මනාලිය මොකද කරේ? මනාලයාව කුරුසිපත් කරන්නටයි කියලා කෑ ගහන්න පටන් ගත්තා. බලන්න මොකද කරේ? ජේසුස් වහන්සේව කුරුසියේ අනගසන්ට මරණයට පත් කරන්නට ආගමික නායකයන් සිවිල් රාජ්‍යයට බලපෑම. මේක අපිට ඉතිහාසයේ පුරාම හම්බෙන දෙයක්. ආගමික නායකයන් සිවිල් රාජ්‍යයට කළාව බලපෑම. මොකද මොනව කරන්නද? දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව දේව පුත්‍රයාව මරණයට පත් කරන්නට. ඒ විතරක් නෙමෙයි. මේක තමයි තිබෙන්නා වූ කනගාටුදායක. මේකයි මම කිව්වේ මේ සුද්ධෝ සත්‍යතාවයන් මෙච්චර පැහැදිලිව එල්දරව් කර දී තිබිදිත් අද ක්‍රිස්තියානි අය ඊශ්‍රායල් සෙනඟ පසුපස යෑම මොනතරම් අභාග්‍ය සම්පන්න මොනතරම් කනගාටුදායක කාරණයක්ද කියලා අපි කල්පනා කරලා බලන්න ඕන. ඔවුන් පැහැදිලිව ඔවුන් කිව්වා ඔවුන්ගේ රජ කවුද? සීසර් තමයි ඔවුන්ගේ රජ. රජුන්ගේ රජ, ස්වාමිරුන්ගේ ස්වාමියාව, ඔවුන්ගේ ස්වාමි පුරුෂයාව ඊශ්‍රායල් සෙනඟ ප්‍රතික්ෂේප කරා. රෝම රාජ්‍ය සමග
ඕන් කළා මොනවද ඕන් කරේ ආත්මික වෛශ්‍යාකමට ඕන් අලුත් ගිවිසුමේ පරණ ගිවිසුම විතරක් නෙවෙයි අලුත් ගිවිසුමේ ඕන් හැරී ගියා තමාගේ ස්වාමි පුරුෂයා ප්‍රතික්ෂේප කරලා ආත්මික වෛශ්‍යාකමට ඔවුන් හැරී ගියා උන්වහන්සේත් එක්ක කළා වූ ගිවිසුම ඔවුන් කඩ කළා යෝහන් පොතේ 19 වෙනි පරිච්ඡේදයේ 13 සිට 15 දක්වා ඔබ කිව්වොත් ඔබට පැහැදිලිවේ මම ඒ කහ පාටින් හයිලයිට් කරලා තිබෙනවා කුමක්ද කියන්නේ නුඹලාගේ රජුරුවන් කුරුසිය අනගසන්නින්දයි පිලාත් ඔවුන්ගේ නැසුවේ නායක පූජකගේ උත්තර දෙමින් කායිසර් මිස අපට රජෙක් නැතයි කිව්වෝය අපේ සහෝදර සහෝදරිය ඔබගේ ඇස් අරලා බලන්නට ඕන ඔබ මිත්‍යාවට අසු වෙන්නට එපා මේ බහුතරයක් කරනදී ඇත්ත කියලා නැත්තම් මේ දේ තමයි මේ තුල තමයි සත්‍යතාවය තියෙන්නේ කියලා කවදාවත් හිතන්නට එපා. සත්‍ය තියෙන්නේ සුද්ධ ලියවිල තුල. සුද්ධ ලියවිල තුල. ඒ නිසා බහුතරයක් විශ්වාස කරනවායි කියන කාරණේ කවදාවත් ඒ ගැන හිතලා තීරණ ගන්නට එපා. මොකද සුද්ධ ලියවිලට ඔබ යන්නට ඕන. බහුතරය කරපු නිසා බහුතරය විනාශ වුණා සුළුතරය බේරුණා. ඒක අපි පැහැදිලිව ඉතිහාසයේ ඉඳලා දන්න දෙයක්. බලන්න මේ කාරණේට මම ලොකු අකුරෙන්ම ඔබ ඉදිරියේ තබා තිබෙනවා. උන්වහන්සේගේ ආශාව තිබුණේ මොනවා කරන්නද? ඊශ්‍රායල් සෙනග සමග නැවත ඒ අලුත් ගිවිසුම නැත්තම් ඒ ඊශ්‍රායල් සෙනග සමග ගිවිසුම අලුත් කරගන්න උන්වහන්සේගේ ආශාව තිබුණා. නමුත් බලන්න මේ කාරණේ අපිට අලුත් ගිවිසුමේ මොන ආකාරයෙන් කොච්චර ලස්සනට උන්වහන්සේ මේ කාරණේ උන්ට පැහැදිලි කරලා දෙන්න උත්සාහ කළාද කියන කාරණේ. උන්වහන්සේ මනාලය බව නැවත වාරයක් ඒ ගිවිසුම අලුත් කරගෙන ඊශ්‍රායල් සෙනග සමග ඒ ගිවිස ආදරණීය ගිවිස ගැනීමට එන්න උන්වහන්සේ උත්සාහ කළාද කියන කාරණේ. බලන්න අපිට ඉන්නවා යාළු මනෝමාලිය. අපේ ඒ යෝහ බන්ධනයකදී යෝහාන් බෞතිස්ත උන්වහන්සේගේ හොඳම මිතුරා වෙලා උන්වහන්සේගේ පෙරමග සාදන්නා වෙලා ඊශ්‍රායල් සෙනග ඒ තමාගේ මනාලය පිළිගන්නට සූදානම් කරන පිණිස උන්වහන්සේ යෝහාන් බෞතිස්තව එවුන් ලැබුවා. හරියට යෝහ බන්ධනයක සිද්ධ වෙන්නා වූ ඒ කාරණම උන්වහන්සේ අපිට මේ ආකාරයෙන් එල්දරව් කර දී තිබෙනවා. උන්වහන්සේ පැහැදිලිව කිව්වා මනාලයා නුඹලත් සමග සිටින ඇතර අයි නුඹලා කරදර වෙන්නේ අයි නුඹලා අඬන්නේ කියන කාරණේ උන්වහන්සේ පැහැදිලි කරලා දුන්නා බයිබල් පාඩ දිලා නැහැ මොකද දේශනේ මට තව විනාඩි කීපයක් තිබෙන්නේ මේක සම්පූර්ණ කරන්න. ඒ නිසා අපි දන්නවා කන්‍යාවන් 10 දෙනාගේ උපමාවේ උන්වහන්සේ පැහැදිලිව මනාලයා ගැන කතා කළා. මනාලිය ගැන කතා කරා. ඊළඟට රජසහ ඔහුගේ සේවකයන්ගේ උපමාව ගැන මතක තියාගන්න උන්වහන්සේ නැවත වාරයක් උත්සාහ කළා ඊශ්‍රායලයේ කුමක් කරන්න තමන්ගේ මනාලිය කරගෙන තමන්ට අසහාය වස්තුවක් කරගෙන ලෝකයට ආලෝකයක් කරන්නට. නමුත් මනාලිය මොකද කරේ? උන්වහන්සේගෙන් කිසිවක් අවශ්‍ය නොවන බවත් උන්වහන්සේව කුරුසිපත් කරලා බරබ්බස් ඔවුන්ට අවශ්‍ය බව පැහැදිලි කළා. ඒ නිසා ඔවුන් ඇදිහිල්ලෙන් වැටී ගියා. ඇදිහිල්ලෙන් වැටී ගියා වූ ජනතාව ඇදිහිල්ලෙන් වැටී ගියා වූ ජන කොටසක් එක්ක අපිට ගනුදෙනුවක් තියෙනට හැකියාවක් නැහැ. මතක තියාගන්න. දේවචනේ යෝහන් පොතේ පැහැදිලිව කතා කරන යෝහන් පොතේ. මොකද කියන්නේ පුත්‍රයා ඇත්තාට සදාකාල ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයා නැත්තාට සදාකාල ජීවනය නැත. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ යම් කෙනෙක් ජාතියක් යම් පුද්ගලයෙක් පිළිගන්නේ නැත්නම් ඔහුට ගැලවීම ජීවනය නැති බව පැහැදිලිව සුද්ධ ලියවිල සඳහන් කරනවා. ඒ නිසා අපි මේ කාරණා සුද්ධ ලියවිල තුළින් පැහැදිලිව තේරුම් ගත යුතු කාරණා. උන්වහන්සේ යෙරුසලමට පෙරෙන්ට තිබෙනා වූ විනිශ්චය පිළිබඳව ලූකා පොතේ 19 වෙනි පරිච්ඡේදයේ පැහැදිලිව උන්වහන්සේ අනතුරු අඟවනවා. උන්වහන්සේ පුදුමාකාර ලෙස ඊශ්‍රායල් සෙනගට ප්‍රේම කළා. නමුත් උන්වහන්සේ කියනවා කුමක්ද? 19 වෙනි පරිච්ඡේදයේ 41 සිට 47 දක්වා කියවන්න. මම 44 වෙනි පදයේ පමණයි කියවන්නේ. උන්වහන්සේ සුසුම්ලෑවා. උන්වහන්සේ යෙරුසලම දිහා බලලා උන්වහන්සේ ඇඬුවා. නුඹ සහ නුඹ තුල සිටින නුඹේ දරුවන්ද පොළවේ ගසා නුඹ තුලේ ගලක් පිට ගලක් තිබෙන්ට නාරින දවස් පැමිණෙන්නේයි කීසේක. මම ඒකයි කිව්වේ. ඔවුන් මේ විනිශ්චය ඔවුන්ට පැමිණෙන්න තිබුණා වූ ඔවුන්ගේ විනිශ්චය ඔවුන් පිටට පමුණවා ගත්තා. උන්වහන්සේගේ විනිශ්චයදී ඔවුන් කතා කරලා කියනවා මොහුගේ ලේ අප පිටත් අපේ දරුවන් පිටත් වැටේවායි කියලා පැමිණේවායි කියලා. මතක තියාගන්න උන්වහන්සේ අපි එනවා පෙන්තකොස්ත නැත්තම් උන්වහන්සේ ගෝලියෝ 12 දෙනාගෙන් පිටෙව්වා ඒ සභාවට දැන් උන්වහන්සේ 12 දෙනෙකු තෝරාගෙන උන්වහන්සේ අලුත් ගිවිසුමේ සභාවක් පිහිටෙව්වා. අලුත් ගිවිසුමේ ඛණ්ඩායමක් සෙනගක් උන්වහන්සේ නැගිටවනු ලැබුවා.
උන්වහන්සේට අසහාය වස්තුවක් හැටියට අපි දන්නවා පෙන්තකෝස්ත දවසට පසු ඒ වුණා සභාව උන්වහන්සේ කඩුමුගුරු දුන්නේ නැහැ. උන්වහන්සේ දුන්නේ ගැලීම නැමැති තොප්පියද දෙවියන් වහන්සේගේ වචනේ නැමැති ආත්මයන් වහන්සේගේ කඩුව උන්වහන්සේ දෙනු ලැබුවා. කාටද? උන්වහන්සේගේ අලුත් ගිවිසුමේ උන්වහන්සේගේ සභාවට. ඒ නිසා දේශනා කිරීමට සහ ලෝකේ ජනගැනීමට උන්වහන්සේ බලය දුන්න ආත්මයන් වහන්සේ කරුණ කොටගෙන ක්‍රියාපදයේ පළවෙනි පරිච්ඡේදයේ 8 වෙනි පදයේ පැහැදිලිව කියනවා. නමුත් සුද්ධාත්ම වාසී නුඹලා කරේ පැමිණි කල නුඹලා බලය ලබන්න වූයේ. ඒ බලය කරුණ කොටගෙන තමයි උන්වහන්සේගේ සේවය ඕන් නිර්තෝනේ. එතකොට යේසුස් වහන්සේ ආවේ අදහිලිවන්තයන්ට විරුද්ධව මොකක්ද දෙන්නද? කඩුව දෙන්න. දැන් ඔබට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මතේ උදේ පැහැදිලිව කියනවා මම සමාදානය දෙන්න නෙවෙයි එහෙනම් කඩුවක් දෙන්න ආවේ. මොකද්ද මේ කඩුව? අපි දන්නවා ආත්මයන් වහන්සේගේ කඩුව එනම් සුද්ධ වචනේ සුද්ධ ලියවිල්ල තමයි ඒ කඩුව ආත්මයන් වහන්සේ කඩුව බව අපිට ඒ සුද්ධ පෞල්තුමා පැහැදිලිව විස්තර කරනවා. මෙතන මතේ උදාහරණේ පරිච්ඡේදය අපි හැමෝම කියවලා තියෙන ඒ කොටසක් මහන්සේ පැහැදිලිව කියනවා දේව වචනේ නිසා පියා මව සමග පියා දුව සමග ඇගේ මව සමග ඉහෙලිය සමග නැන්දා සමග ભેද කරවෙන පිණිස ආවෙමි කියලා. දේව වචනේ නිසා අද බොහෝ කිතුණුවන් දුක් විඳින තත්ත්වයට ලෝක ප්‍රශ්න වලට බැඳී වෙලා ඉන්නව ආකාරය අපි දකිනවා. ඒ නිසා අපි මතක තියාගන්න ඕන ඒ යේසුස් වහන්සේගේ උන්වහන්සේගේ සේවය නැත්නම් උන්වහන්සේ ගෝලයන්ට පැවරවා වූ සේවය ඉදිරියට ගෙන යාමට ගෝලියෝ මොනම හේතුවකටවත් මොනම අවස්ථාවකදීවත් රාජ්‍ය බලය සිවිල් බලය ඔවුන් පාවිච්චි කළේ නැති බව. ඔවුන් පාවිච්චි කළේ එකම එක දෙයයි. මොකද්ද? සුද්ධ ලියවිල්ල පමණයි. ඔබ දන්නවා මේ යේසුස් වහන්සේගේ මරණයෙන් පසුවත් උන්වහන්සේගේ ගෝලයන් ක්‍රියාපතේ අපිට පැහැදිලිව හම්බ වෙනවා. උන්වහන්සේ බලන්න තවමත් ඒකයි මම කියන්නේ මට තියෙන එකම පුදුමේ. ඇයි තවමත් මේ ක්‍රිස්තියානි අය මේ සෙනගක් මත නැත්තම් සෙනගක් මත එල්ලිලා ඉන්නේ කියන කාරණේ. පැහැදිලිවම අපිට හම්බ වෙනවා උන්වහන්සේගේ කුරුසියේ පූජාවෙන් පස්සේ මොන තරම් යුදෙව් නායකයන් ඒ යුදෙව් සභාව විසින් දෙවියන් වහන්සේ විසින් පිහිටවුවා වූ ඒ සභාවට කළා වූ මහත් වූ පීඩාව බයිබලයේ පැහැදිලිවම අපිට අශුද්ධ ලිවිලි හම්බ වෙනවා. ඒ සිවිල් බලය පාවිච්චි කරලා රෝම නැත්නම් යුදෙව් සභාව යුදෙව් සෙනග ඊස්ටාර් සෙනග සිවිල් බලය රෝම බලය පාවිච්චි කරලා උන්වහන්සේගේ ගෝලයන්ට ඉන්පසුව සේවය කළා වූ සියලු උන්වහන්සේගේ දාසීන්ට කළා වූ පීඩාව අපිට හම්බ වෙනවා. ක්‍රියාපොතේ 12 වෙනි පරිච්ඡේදයේ පළවෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා අපිට කිව්වොත් ඒ කාලේදී පවුනේදී හෙරෝද් රජ සභාවේ සමහරුන්ට පීඩා කරන්නට අතදික්කලේ ඔහු යොහන්ගේ සහෝදරු යාකොබ් කඩුවෙන් මැරුවේ ඊට යුදෙව්වන් ප්‍රසන්න වූ බව දැක. ඔහු පේත්‍රස් උත්ල්වේය. මතක තියාගන්න ඇදහිල්ලෙන් වැටි ගියා වූ ඊශ්‍රායල් සෙනග ක්‍රියාපොතේ නිරන්තරයෙන් මොකද කරේ? ඒ රෝමේ හිටියා වූ ඒ මහේස්ත්‍රාත්වරුන් නැත්තම් ඒ නඩුකාරයන් ඒ රෝම නීතිය අතර අරගෙන දෙවියන් වහන්සේගේ අනුගාමකයන්ව හිරගත කරන්නට කසෙන් තලන්ට මරන්ට ඔවුන් කළා වූ ඒ සියලු කාරණා අපිට ඒ ක්‍රියාපතේ පැහැදිලිව හම්බ වෙනවා. ඒ නිසා මතක තියාගන්නට ඕන ඇදහිල්ලට විරුද්ධව ඔවුන් කැරල ගැසුම් ලැබුවා. සභාව මොකද කරේ? එදා ඒ රෝම සභාව සමග රෝම රාජ්‍ය සමග සිවිල් බලය සමග එකතු වෙලා මොකද කරේ? ඔවුන් උන්වහන්සේගේ සෙනගට කළා වූ පීඩාවම නැවත කරනු ලැබුවා. මෙතන පැහැදිලිවම අපිට හම්බ වෙනවා ඒ සිවිල් බලය සහ ආගමික බලය යුදෙව්වරු ඒ රෝමවරුන් සමග රෝම නීතිය රෝමේ ආණ්ඩුකාරයන් සමග යුත් කරලා එකතු වෙලා දෙවියන් වහන්සේගේ සෙනගට පීඩා කළා වූ ආකාරය යේසුස් වහන්සේට කළ දේම ඔවුන් කාටද කරේ? ඊට පස්සේ අපිට හම්බ වෙනවා ඒ යුදෙව් සෙනගට දෙවියන් වහන්සේ යුදෙව් සෙනග කොයි ආකාරය යුදෙව් නායකයන් කොයි ආකාරයෙන්ද දෙවියන් වහන්සේට විශ්වාසවන්ත සෙනගට කරනු ලැබුවේ කියන කාරණේ. එතකොට අපි පැහැදිලිව දන්න කාරණේ තමයි අවසානයේදී මොකද වෙන්න යන්නේ? මේ ගැටලුව විශේෂයෙන් ආගමික ගැටලුව සිවිල් බලයත් එක්ක එකතු වෙලා තමයි මේ ලෝකයේ අවසාන පරීක්ෂණයේ අවසාන පීඩාවත් මේ කාරණේම තමයි. ඒක අපි තේරුම් ගන්න ඕන. ඔබ දන්නවා පිලාත්ව වළක්වන්නට පිලාත්ගේ බිරිඳව
දෙවියන් වහන්සේ නැත්තම් ස්වර්ගයෙන් පොළඹුන් ලැබුවා. නමුත් ඔහු මොකද කරේ? ඔහුට තිබෙන ඒ තනතුර අහිමි විය යන බියෙන් ඔහුගේ අත් සෝදාගත්. අපි දන්නවා දෙවියන් වහන්සේ ඉදිරියේ ඒක සෝදා ගැනීම නැත්නම් ඔහුට නිර්දෝෂී වෙන්න හැකියාවක් ලැබුණේ නැහැ. මතේ පොතේ 27 වෙනි පරිච්ඡේදයේ 19 වෙනි පදේ පැහැදිලිවම අපිට හම්බෙනවා ඒ පිලාත්ගේ භාර්යාව පැහැදිලිව පණිවිඩ එවනවා පිලාත්. නමුත් ඔහුගේ තනතුරට තිබෙන ආශාව නිසා ඔහු දෙවියන් වහන්සේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේව ධර්මිෂ්ඨ තනන් වහන්සේව ඒ මරණයටපත් කරන්න බාර දෙනු ලැබුවා. මතේ 27 වෙනි පරිච්ඡේදයේ 27 වෙනි පරිච්ඡේදයේ 24 වෙනි පදේ ඔහු උත්සාහ කරනවා අත් දෙක සෝදගෙන බේරෙන්ට. නමුත් ඊශ්‍රායල් සෙනග කෑ ගහලා කියනවා මුළු සෙනග උත්තර දෙමින් මොකද කරේ? ඔහුගේ ලී අප පිටද අපේ දරුවන් පිටද වේවායි කිව්වය. ඔවුන් දෙවියන් වහන්සේගේ විනිශ්චය ඔවුන් විසින්ම බාර ගන්න ලැබුවා. මතක තියාගන්න පිලාත් එදා ඒ ධර්මිෂ්ඨ මනුෂ්‍යයාගේ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ මරණය ගැන රුධිරය ගැන වගකීතු වුණා. මේ කාරණේ මිද්‍රියේදී වෙනට යනවා. මොකද කරන්නට යන්නේ? ආගමික රාජ්‍ය ආගමික සංධානය මවුර සියලු රෙපරමාදු සභාවන්ගේ මව හැටියට හඳුන්වන්නා වූ වතිකානුව ආගමික රාජ්‍ය සිවිල් බලවත එක් සමග එනම් එක්සත් ජනපදයේ සමග එකතු වෙලා එල්දරව් 13ට පරිච්ඡේදයට අනුව මොකද කරන්නේ? මෙවැනි බලපෑමක් මේ බලපෑමම පරණ ගිවිසුමේ කලාව බලපෑම අලුත් ගිවිසුමේ යේසුස් වහන්සේට කලාව බලපෑම ඊළඟට අපිට හම්බ වෙනවා ඒ යේසුස් වහන්සේගේ ගෝලයන්ට ඊළඟට අලුත් ගිවිසුමේ සභාවට කලාව බලපෑමම උන්වහන්සේගේ පැමිණීමට පෙර ආගමික රාජ්‍ය සහ සිවිල් රාජ්‍ය එකතු වෙලා කරන්ට යන ආකාරය අපිට ඉදිරියේදී බොහෝ ඉක්මනින් ඔබට දැක ගන්නට ලැබේවි. අපේ සහෝදර සහෝදරී එදා දවසට පෙර ඒ දවසට පෙර ඔබත් මම සූදානම් වෙන්න ඕනේ. ඒ කරන්ට යන්නේ මෙන්න මේ චේතනාවෙන්. යෝහන් පොතේ 10 වෙනි පරිච්ඡේදයේ 1 වෙනි පදයේ සිට 3 වෙනි පදයේ දක්වා මොනවද කියන්නේ? නුඹලා බාධා නොවන පිණිස මේ දේවල් නුඹලාට කීවෙමි. ඔව් සිනගෝග වලින් නුඹලා අහක් කරන්නෝ එසේ නුඹලා මරණනා වූ කිසිවෙක් නමුත් එය තමුන් විසින් දෙවියන් වහන්සේට කරන මෙහෙයක් යයි සිතන කාලේ පැමිණෙන්නේ වුන් කරන්නේ. ඒක අපි පැහැදිලිව දකින අලුත් ගිවිසුමේදී ඒ පාවුල් සුදු පාවුල්තුමා වෙන්ට ඉස්සරලා සාවුල් හැටියට ඔව් දෙවියන් වහන්සේට කරන දෙයක් හැටියට තමයි ඔවුන් දෙවියන් වහන්සේගේ දරුවන්ට පීඩා කරනු ලැබියේ. ඔව්. එතකොට මේ කාරණේ ඉදිරියේදීත් වෙන්ට යන ආගමික මුහුණුවරකින් ආගමික නීතිය ගෙනල්ලා নমස්කාරය පිණිස දවස ස්ථාපිත කරලා ඒ දවසට নমස්කාර නොකරන්නා වූ සියල්ලන්ට පීඩා කරන්නට යන්නේ කොහොමද? මෙන්න මේ බයිබල් පාඩයට අනුව. කොහොමද ඒ කරන ඒ පීඩා කිරීම ඔවුන් දකින්ට යන්නේ දෙවියන් වහන්සේ වෙනුවෙන් කරන්නා වූ මේයක් ඇටියට. දාවර සහෝදර සහෝදරී ඉතිහාසයේ නැවත වාරයක් අපි කියනවා නැවත වාරයක් ඔබගේ ඇස් දෙකින් ඔබ දකින්ට යනවා ඉදිරියේදී තාම මෑතකදී මේ දේ කාරණේ සිද්ධ වෙන්න යනවා. ඊට පෙර ඔබත් මමත් සුද්ධ ලීවිල්ලේ සත්‍යතාවය තුළ ශක්තිමත් වෙලා මුල්ලද මේ මහත් වූ පරීක්ෂණ පැයට මුහුණ දෙන්නට ඔබත් මමත් ඔබේ මගේ අධීල ශක්තිමත් කරන්නට අවශ්‍යයි. ශක්තිමත් කරගන්නට අවශ්‍යයි. මේක කරන්න පුළුවන් එකම ක්‍රමය සුද්ධ සත්‍යතාවය සුද්ධ ලීවිලි දැනගෙන සුද්ධ ආලෝකයේ දැනගෙන ආලෝකයේ දරුවන් හැටියට ජීවත් වීමයි. දිනපතා සුද්ධ ලීවිලි අධ්‍යයනය කරලා සත්‍යතාවය තුළ ජීවත් වීමයි. ඒ නිසා අපි ලබන පාඩමින් මේ වෛශ්‍යාව මේ දේවචනේ හඳුන්වන්නා වූ මේ වෛශ්‍යාකම මේ එල්දරව් 17 වෙනි පරිච්ඡේදයේ හඳුන්වන්නා වූ කාරණේම එල්දරව් 13 වෙනි පරිච්ඡේදයේ ඒ මුහුදෙන් පැනනක් ගාව මුර්ගයාගෙන් සංකේතවත් කරන්නා වූ කාරණේ දානියෙල්ගේ පොතේ සහ එල්දරව් පොතේ දෙකම එකට අරගෙන අපි ඉගෙන ගන්නට යනවා. මොකද මේක අවශ්‍ය වෙලා තිබුණා අද මේ බෞද්ධ ක්‍රිස්තියානි ඉන්නව මුලාව ඔවුන් ඉන්නව මුලාව ඔවුන් අවබෝධ කරගන්න පිණිස. ඒ නිසා අපි ඒ පාඩමට ඊළඟ අපි සූදානම් වෙමින් විශේෂයෙන් අද දවසේදී ඉගෙන ගත්තා වූ පණිවිඩය අමතක නොකරමු. එනම් ආත්මික වෛශ්‍යාකම අපි අවබෝධ කරගත්තා. එතකොට ඔබටත් මටත් යුතුයකමක් තිබෙනවා. දෙවියන් වහන්සේ අපට මේ දී එල්දරව් කර තිබෙනවා මේ සුදු සත්‍යතාවය තුළ ජීවත් වෙන්නට. එසේ කරන්නට ඔබටත් මටත් උන්වහන්සේ කරුණාව ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා. ඔබ සම්බර ජේසු පිහිටයි.